අලුතෙන් එකතු වෙච්ච කොටසක් තමයි සාකච්ඡා කරන්නේ. දැන් මේක මීට අවුරුදු කිහිපයකට කලිනුත් සමහර ගුරුවරු මේක ෆිසික්ස් වල ඉගෙනුවා. හැබැයි සිලබස් එකට නිල වශයෙන්ම සම්බන්ධ කරේ මේ ළඟදී. දැන් හැබැයි මේකේ ප්‍රශ්න මේ වෙද්දී අවුරුදු 2ක හෝ 3ක බහුවර්ණ වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක අපිට වැදගත් කොටසක්. මේ ඔයගොල්ලෝ දැන් ගත්තොත් මේ භෞතික විද්‍යාව විතරක් නෙමෙයි මේ ලේසර් ගත්තාම දැන් මේ ගැන කතා කරන්නේ නැද්ද ලේසර් ගැන. ලේසර් කොහොමද නිපදවා ගන්නෙ? දැන් ලේසර් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ආලෝක කිරණ විශේෂයක් නේ. ආලෝකයම තමයි ලේසර් කියන්නේ. ඒ ලේසර් වල ආලෝකයේ තියෙන ගතිගුණම තියෙනවා කොහොමද? ඊට වඩා මෙයාලගේ වෙනස් ගතිගුණ තියෙනවා. හරිද? ඒ කියන්නේ ආලෝකය සිදු කරන දේවල් ටික මේගොල්ලෝ සිදු කරනවා ලේසර් කිරණ ගත්තා. හරි වර්තනය, පරාවර්තනය, අර ආලෝකයේ තියෙන මූලික ගුණ ලේසර් කිරණ වලටත් තියෙනවා. හැබැයි ලේසර් වල අපිට වැදගත් කිරණ කියන වැදගත් මේ ගුණ අධ්‍යයනය කරන්න තියෙනවා. ඉතින් මම මේකෙදි මේ කියන්න හදන්නේ මේ වීඩියෝ එකෙන් මේ ලේසර් අපි කොහොමද නිපදවා ගන්නෙ? ලේසර් වල මොන වගේ භාවිතද තියෙන්නේ? දැන් ගොඩක් තැන් වල ගත්තොත් මේ ලේසර්නේ පාවිච්චි වෙන්නේ. දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා නේ ලේසර් කීයක් තියෙනවා. කොන්ක්‍රීට් වගේ යකඩ දහඩු කපද්දී ලේසර් කීයක් පාවිච්චි කරනවා. ලේසර් වල තියෙන ශක්තිය ඉතාමත් අධිකයි. සාමාන්‍ය ආලෝකයේ ගැප් වෙලා තියෙන ශක්තියට වඩා ලේසර් වල තියෙන ශක්තිය වැඩිපුර අපිට ගන්න පුළුවන් ලේසර්. අපිට ඒකම දැන් ලේසර් වල අපි එදීම් ගත්තොත් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති අර CD නේ CD කියවද්දී ලේසර් එකක් පාවිච්චි කරනවා. ඒ සමහර ලේසර් වල අධි ශක්තියක් පාවිච්චි කරන්න පුළුවන්. සමහර ලේසර් වල කුඩා ශක්තිය පාවිච්චි වෙනවා. ඒ වගේම අර අපි සාමාන්‍යයෙන් PowerPoint presentation එකක් කරද්දී ඔයගොල්ලෝ දැකලා ඇති නේද? අපිට ඉලක්කගත කරලා පෙන්නන්න තුවක්කු වලක් තියෙනවා ලේසර් බීම්. ඒකට අපිට ඉලක්කය එල්ල කරද්දී ලේසර් මේ බීම් එකක් එල්ල කරලා ගන්න ඉලක්කය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේ දැන් ඔය ලේසර් කීයක් නේද තුවක්කු වල පාවිච්චි වෙනවා. ගොඩක් ශේෂ්ත්‍ර වල දැන් අපි ගත්තොත් මේ වෛද්‍ය ශේෂ්ත්‍රය ගත්තා, හරි ඉංජිනේරු ශේෂ්ත්‍රය ගත්තා. සියලුම ශේෂ්ත්‍ර වල මේ ලේසර් කියන එක අපිට දැන් නැතුම් වැද්දයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ආලෝකය කියන එක අපි හැමතැනම පාවිච්චි කරනවානේ. ආලෝකයට වඩා වර්ධනය කරලා තියෙනවා ගුණ ලේසර් කිරණවල. සාමාන්‍ය ආලෝකයේ තියෙන ශක්තියට වඩා ලේසර් කිරණවල තියෙන ශක්තිය ඉතාමත් වැඩි. හරිද? ලේසර් ගැන මුලින්ම අදහස ඉදිරිපත් කරේ අයින්ස්ටයින් කියන විද්‍යාඥයා විසින්. එයා ලේසර් කිරණ හැදුවේ නෑ. එයා මේ වගේ අදහසක් ඉදිරිපත් කරා. හරි එයා තමයි මුලින්ම අධ්‍යයනය කරේ ලේසර් ගැන. අපිට බැරිද මේ ආලෝකය නිපදවා ගන්න බැරි ශක්තියක් සහිතව. එයා මුලින්ම අධ්‍යයනය කරා. හැබැයි අයින්ස්ටයින්ට ලේසර් කිරණ හදාගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒතර ඒ ඔස්සේ පරීක්ෂණ කරපු විද්‍යාඥයෙක් තමයි ලයිමාන් කියලා කියන්නේ. 1960 දී වගේ එයා සාමාන්‍යයෙන් ඔය පාක් එකක ලංකාවේ ඔය පාක් හදලා දෙනවනේ ඒක පාක් නේ. හරිද? එතකොට ඒ පාක් එකක එයා බම්බක වඩලා ඉන්න අතරතුර එයා දැක්කා ඒ උද්‍යානයේ තියෙන සාමාන්‍ය සීතල රටක් මේ අර කොළ ගස්වල තියෙන කොළ ඔයගොල්ලෝ දැකලා ඇති මේ වතුර බේරනවානේ කොළේට වතුර බේරලා අන්තිමට අර අගිස්සෙන් වතුර ගොඩක් පහළට වැටෙනවා. ඉතින් යා ඒ ඔස්සේ යාට අපිට එහෙම කල්පනා වෙන්නේ නැහැ. හරිද? විද්‍යාඥයන්ගේ හිතන විදි සාමාන්‍ය ස්වභාව ධර්මයේ තියෙන දේවල් එක්ක තමයි විද්‍යාඥයෝ දැන් ඔය ඔක්කොම අලුත් දේවල් අපි ඉගෙන ගන්න දේවල් හොයාගෙන තියෙන්නේ සරල සිද්ධාන්තات එක්ක. හරිද? මේගොල්ලන්ගේ හිතනවා අපිට එහෙම හිතෙන්නේ නැහැ. ඉතින් එයාට හිතලා තියෙනවා මේ ඒ යාර වැටෙන වතුර ටික එකතු වෙලා තැන් වලින් කොළ වලින් බේරින වතුර ටික අන්තිමට එකතු වෙලා ලොකු වතුර කදම්බයක් වගේ පහළට වැටෙනවානේ. ඉතින් එයා ඒ ඔස්සේ කල්පනා කරලා බැලුවා මේ අපිට බැරිද මේ ආලෝකය ඒ වගේ ආලෝකය කියන්නේ ශක්තියක් ශක්ති ෆෝටෝන. අර න්‍යෂ්ටියේ ඇතුලේ තියෙන ෆෝටෝන නෙමෙයි. අපි ඒවට කියන්නේ ශක්ති ෆෝටෝන. දැන් ඔයගොල්ලෝ ප්‍රොසෙස් පාඩම සම්පූර්ණයෙන්ම කරලා ඉවරයි. ඒකේ මේ ෆෝටෝන ගැන කතා කරලා තියෙනවානේ. ශක්ති විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තියෙන විද්‍යුත් චුම්බක තරංග. ඒව ගමන් කරද්දී අපි කියන්නේ ශක්තිය ෆෝටෝන වශයෙන් කියන්නේ ශක්ති හොන්ඩා. ශක්ති පොඩි ෆෝටෝන. ඉතින් එයා මේ කල්පනා කරා ඒ ඔස්සේ මේ අපිට බැයිද මේ ශක්තිය විද්‍යුත් චුම්බක විකිරණ පාවිච්චි කරලා ඒ ශක්තිය අපිට එකට එකතු කරලා ලොකු අති ප්‍රබල ශක්ති කදම්බයක් ගන්න. දැන් මේ ශක්ති ෆෝටෝන වල ශක්තිය ඔයගොල්ලෝ දන්නවා E සමානයි NH mu නැත්නම් NHF නේ. E සමානයි NHF නැත්නම් අපි NH mu කියලා ලියනවා. M කියන්නේ ශක්ති ෆෝටෝන ගන්න. ගොඩක් වෙලාවට එක ෆෝටෝන එකේ ශක්තිය ගත්තොත් M කියන්නේ එකයි HF දැම්මත් කමක් නැහැ. F කිව්වත් mu කිව්වත් සංඛ්‍යාතනේ. H කියන්නේ කාන්තියදී අපි දැන් මේවා කතා කරා 11 වෙනි පාඩමේ. හරිද? විද්‍යුත් චුම්බක විකිරණ සම්බන්ධයෙන් විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තියෙන විකිරණ ගැන වෙනම කතා කරා.
11 වෙනි පදාර්ථ හා විකින්න පාඩමේ. ඉතින් ඒකේවත් සම්බන්ධ වෙනවා මේ ලේසර් ගැන කතා කරද්දී. ඉතින් මේක ගොඩක් වෙලාවට අපි උගන්වන්නේ අන්තිමට. දැන් මේක ඇත්තටම ආලෝකයේ යටතේ කරන්න ඕන කොටසක් වුණාට ආලෝකයේ කියන කොටසේ. ඒ කියන්නේ දෝලන හා තරංග පාඩමේ ආලෝකයේ අන්තිමට තමයි මේ ලේසර් දාලා තියෙන්නේ. හැබැයි දැන් මුලින්ම ඉගෙන ගන්න කෙනෙක්ට ලේසර් ගැන ඉගෙන ගද්දී මේ විද්‍යුත් චුම්බක විකිරණ සම්බන්ධ වෙන හින්දා මේක ගොඩක් හොඳයි 11 වෙනි පාඩම කරාට පස්සේ ඉගෙන ගන්න එක. දැන් සමහර කට්ටිය 11 වෙනි පාඩමේ සමහර වෙලාවට වීඩියෝ බලමු නැති කට්ටිය ඇති පදාර්ථ විකිරණ පාඩමේ. ඉතින් ඒ විකිරණ පාඩමේ ටිකක් ඉගෙනගෙන මේක ඉගෙන ගන්න ලේසියි. මොකද ඒකේ සමහර ඒවා මේ විද්‍යුත් චුම්බක විකිරණ ඒවා සම්බන්ධ වෙනවා මේකේ. ශක්ති ෆෝටෝන මේ ශක්ති ෆෝටෝන අපි කතා කරන්නේ. ඉතින් ලේසර් ගත්තත් ඒකේ ශක්ති ෆෝටෝන යන්නේ. ආලෝකයේදී ශක්ති ෆෝටෝන යන්නේ. දැන් අපිට මේ හරිය ඉන්නේ සාමාන්‍ය ආලෝකය. හරි මෙතන තියෙන්නේ සාමාන්‍ය ආලෝකය එන්නේ. ඉතින් ලේසර් වල ආලෝකයෙන් තමයි එන්නේ. හැබැයි ඒකේ ශක්තිය ප්‍රබලයි. ශක්තිය වැඩි. අපි දැන් බලන්න ඕනේ කොහොමද ලේසර් හදාගන්නේ? ලේසර් වල මොන වගේ ප්‍රයෝජනද තියෙන්නේ? සාමාන්‍ය ආලෝකයත් එක්ක ලේසර් කොහොමද වෙනස් වෙන්නේ? නේ? ලේසර් මොන වගේ තැන් වලද පාවිච්චි කරන්නේ? ඉතින් ඒ ගැන මූලික දේවල් තමයි අපෙන් විභාගෙදී අපෙන් මේ අහන්නේ. සාමාන්‍ය බහුවර්ණ තමයි මේ වෙද්දී විභාග පේපර්ස් 3ක විතර MCQ ඇවිල්ලා තියෙනවා. රචනා ප්‍රශ්න වලට තාම සම්බන්ධ වෙලා නැහැ. රචනා ගානක් එන්නත් පුළුවන්. ආව සාමාන්‍යයෙන් ඡේද ගානක් එක්ක එන්න පුළුවන්. දැන් ලේසර් එක ලේසර් වර්ග නිෂ්පාදනය කරලා තියෙනවා. හරිද? එක කාර්යයන් සඳහා එක ලේසර් වර්ග නිෂ්පාදනය කරනවා. හරි මම දැන් ඔයගොල්ලන්ට මේක සරලව කියලා දෙන්නම්. ඒකට තේරුම් ගන්න පුළුවන්. මම මේ මූලික වටපිටාව මතක් කරේ. හරි ලේසර් කොහොමද මුලින්ම හඳුනාගත්තේ? හරිද? ඒකට ලේසර් කවුද මුලින්ම නිෂ්පාදනය කරේ? දැන් 1960 දී වගේ තමයි ලේසරේ මුලින්ම හදන්නේ. ලයිමන් කියන විද්‍යාඥයා. හරි අයින්ස්ටයින් තමයි මුලින්ම අදහස ඉදිරිපත් කරලා තිබ්බේ ලේසර් ගැන. හොඳයි. ඉතින් මේ ශක්ති ෆෝටෝන තමයි මේකෙත් පාවිච්චි කරන්නේ. ඉතින් අපි ශක්ති ෆෝටෝන දීලා ලේසර් හදා ගන්නවා. ලේසර් කියන කිරණ. ලේසර් කියන්නේ ඉතින් ආලෝකයම තමයි. සාමාන්‍ය ආලෝකයයි ලේසර් ආලෝකයේ වෙනස්කම් තියෙනවා. ඒ ටිකත් මම පස්සේ කියන්නම් මේකේ අන්තිමට. හොඳයි. දැන් ලේසර් කියන දැන් මේකෙත් මම ටියුට් එක පහළ දාලා දෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරගන්න. අංග සම්පූර්ණ නෝට් එකක් තියෙනවා. ඒ ටික වැදගත්. ඊට පස්සේ මේකේ ප්‍රශ්න ටිකක් දාලා දෙන්නේ. බහුවර්ණ ගොඩක් තියෙන්නේ. රචනා ගානකුත් මම දාන්නම්. එතකොට ඒ වගේ ප්‍රශ්න විභාගෙට එන්න පුළුවන්. ඇවිල්ලා තියෙන ප්‍රශ්නක් තියෙනවා. හරිද? මම අන්තිම ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න. හොඳයි. දැන් ලේසර් කියන නම මේක හරි නමක් නෙමෙයි. හරිද? මේ ලේසර් කියන නම අපි මේ වාක්‍ය කණ්ඩයක මුල් අකුර වලින් තමයි හදලා තියෙන්නේ. හරි ලේසර් කියන එකේ තේරුම මේ ලයිට් ඇප්ලිකේෂන්. ඒ කියන්නේ උත්තේජිත විකිරණ විමෝචනය වගේ ආලෝකي වර්ධනය කරලා තියෙන්නේ. මම කියන්නම් උත්තේජිත විකිරණ විමෝචනය කියන්නේ මොකක්ද කියන එක. අර ලයිට් ඇප්ලිකේෂන් by stimulated emission of radiation කියන මේ වාක්‍ය ඔයගලන්ට පේනවා මේ L A S E A R. අන්නේ අකුරු පහ එකට සෙට් කරලා තමයි ලේසර් කියන නම දාලා තියෙන්නේ. හරිද? එතකොට මේකේ ආලෝකය මේ වර්ධනය කරලා තියෙන්නේ. සාමාන්‍ය ආලෝකයේ ලොකු ශක්තියක් එන්නේ නැහැ. ඔක වර්ධනය කරලා අර මම කිව්ව අර උදාහරණයක් එක්ක දැන් එයා පාක් එකේදී මේ විද්‍යාඥයා දැක්ක අර තැන් වලින් එන වතුර එකතු කරලා අන්තිමට ලොකු වතුර කදම්බයක් වැටෙනවා. ඒ ඔස්සේ තමයි මේ පරීක්ෂණය කරේ. ටිකක් කල්පනා කරා මේ එක පැති වලට එන ආලෝකය අපිට එකම දිශාවකට එක තැනකින් ගත්තොත් නේ ලොකු තීව්‍රතාවයක් සහිත ආලෝක කදම්බයක් හදාගත්තොත් ඒකේ ලොකු ශක්තියක් ගැප් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක තමයි එයා පරීක්ෂණ කරලා මුලින්ම ලේසරය හදන්නේ. 1960 දී විතර. ඉතින් එයා ඒ පාක් එකේදී දැක්ක දේ. දැන් ඔයගොල්ලෝ පාක් වලට ගියාම ඔවා කල්පනා වෙන්නේ නැහැ නේද? හරි වෙනේම වෙන්නේ. ඉතින් ඒ වගේ ඒවා ඉතින් විද්‍යාඥයන්ට ඉතින් හිතෙනවා. හරි සාමාන්‍ය දේවල් ඉතින්. දැන් ඊට පස්සේ නිව්ටන් කියන විද්‍යාඥයා ගත්තා සමහර නියම ඔප්පු කරද්දී සරලව දැක්ක දේවල් නේ. හරි ඇපල් ගහක් යටිදී ඇපල් ගෙඩියක් වැටුණා. ඉතින් ඇපල් ගෙඩිය හරි කෑවේ නෑ බැලුවම කල්පනා කරලා මොකද්ද මේ ඇපල් ගෙඩියයි පහළට වැටුනේ. ඒ අනුව යා මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර ගැන අධ්‍යයනය කරා. ඒ සරල දේවල් වලින් තමයි විද්‍යාඥයෝ මේ නියම ඔප්පු කරලා තියෙන්නේ අන්තිම පරීක්ෂණ කරලා ඒ ඔස්සේ. හරිද? හොඳයි අපිට හිතෙන්නේ නෑ. හරි ඒක නම් හොඳයි. හොඳයි ඉතින් මේ ලේසර් කියන එකේ තේරුම නමින් මම මේ කිව්වේ නම හැදලා තියෙන විදිය. හරි. අපි පොඩ්ඩක් බලමු මොකද මේ උත්තේජිත විකිරණ විමෝචනය මගින් මේ ආලෝකය වර්ධනය කරලා තියෙනවා. හරි. එතකොට ලේසර් නිෂ්පාදනය කරද්දී මේක සාමාන්‍ය රසායනික විද්‍යාවේ මූලික දේවල් සම්බන්ධ වෙනවා. ඕගොල්ලෝ මේ වෙද්දී ඉගෙනගෙන තියෙන දේවල්. හරිද? දැන් අපිට ලේසර් නිෂ්පාදනය කරන්න
මම ඉස්සර සරලව කියන්නම්කෝ දැන් මේක මම පස්සෙත් ආයෙ කියන්නම්. දැන් අපිට එක එක විදිහ වලට ලේසර් නිෂ්පාදනය කරන්න පුළුවන්. ටියුබ් එකේ විස්තරාත්මකව දාලා තියෙනවා. ඒ කියන්නේ එක එක දේවල් පාවිච්චි කරලා එක එක ඒවා පාවිච්චි කරලා විවිධ වර්ගයේ ලේසර් හදන්න පුළුවන්. ඉතින් මම මේ එක ආකාරයක් අදින්නේ. මේකේ තියෙනවා මේ වගේ අපි ගත්තොත් මේකේ ඇතුලේ දාලා තියෙනවා වායුව. සාමාන්‍ය උච්ච වායු. මේකේ හැම වායුවක්ම ගැලපෙන්නේ නැහැ. අර ලේසර් වලට අදාළ ඒ වායු වර්ග තියෙනවා. හරිද? එතකොට මේකේ මේ පැත්ත සාමාන්‍යයෙන් තල දර්පණයක් තියෙන්නේ. මේ පැත්තේ නිකන් සවිවර තල දර්පණයක්. ඒ කියන්නේ මේකේ ඇවිල්ලා මොනවා හරි විකින්න කදම්බයක් වැටුනොත් මෙහාට පරාවර්තනය වෙනවා සම්පූර්ණයෙන්ම. මේකේ වදිනිය වලින් කොටසක් පරාවර්තනය වෙනවා කොටසක් එළියට ගන්න පුළුවන්. මෙතනින් තමයි ඇත්තටම ලේසර් කදම්බය එළියට ගන්න ඉනිපදවලා. අපි මේකට ශක්තියක් දෙන්න ඕනේ. දැන් බල්බ් එකක් ගත්තා බල්බ් එක ඊටපත් වෙන්නේ නැහැ නේ. දැන් මේ බල්බ් එකෙන් එන්නේ සාමාන්‍ය ආලෝකය. ඕකට අපි විදුලි ශක්තිය දුන්නාම තමයි එයා ඒක ආලෝක ශක්තියට පරිවර්තනය කරන්නේ. සාමාන්‍ය ආලෝකය එනවා. හරිද? එතකොට අපි කොහොමද මේකට ශක්තියක් දෙන්න ඕනේ? හරි ශක්තියක් දෙන්න ඕනේ. මෙහෙන් අපි ශක්තිය දෙනවා. හරිද? ශක්තියක් දුන්නා මේක ඇතුලේ අපි සාමාන්‍යයෙන් මේක නම් ලේසර් නිපදවද්දි මෙතන තියෙන්නේ වායු ලේසරයක්. ඒ කියන්නේ මාධ්‍ය වායු. ඒ වායුවෙන් තමයි ලේසර් කින්න හදන්නේ. එක එක මාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ වායු ලේසර් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ටියුබ් එක ඇතුලේ මේ ටියුබ් එකක් කියලා කියන්නේ මේක ඇතුලේ සාමාන්‍යයෙන් උච්ච වායු වායු මිශ්‍රණයක් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙන් අපි ශක්තියක් දෙනවා. මෙහෙන් අපි ශක්තියක් දීලා හරිද? අපි මෙහෙන් අන්තිමට ලේසර් කින්න හදලා එළියට ගන්නවා. මම හදන විදිය දැන් කියන්නම්. හරි මම මේ සරලව කිව්වේ. ලේසර් කින්න මෙතනින් එළියට ගන්න පුළුවන්. හරිද? එතකොට මේකෙදි දැන් මේක ඇතුලේ තියෙනනේ වායු පරමාණු. හරි ආගන් ඒ වගේම මොනවා හරි නියෝන් නේද? ඒ වගේ මොනවා හරි වායු මිශ්‍රණයක් අපි ගැළපෙන වායුවක් පාවිච්චි කරන්න ඕනේ. මොකද හැම වායුවක්ම පාවිච්චි කරලා ලේසර් හදන්න බෑ. මම ඒකට අවශ්‍ය දේවල් ටික කියන්නම්. තාම පටන් ගත්තේ නැහැ ලේසර් කියන්නේ මුකුත් ලොකුට දේවල් කිව්වේ නැහැ. මේ මූලික දේවල් ටික කියන්නේ. එතකොට මේකෙදි මම මේ වගේ ටියුබ් එකක් ඇතුලේ මේක නම් සම්පූර්ණ තල දර්පණයක්. අරක සවිවර තල දර්පණයක්. හරිද? මෙහෙන් අපි සාමාන්‍ය මේ ශක්තිය දෙද්දි පාවිච්චි කරනවා විද්‍යුත් චුම්බක වර්ණාවලියේ විකිරණයක්. දැන් විද්‍යුත් චුම්බක වර්ණාවලියේ මතකද අපි ගත්තොත් ආලෝකය මේ හරි අදෝරක්ත මෙතන ගත්තොත් ගුවන් විදුලි රේඩියෝ නේ ගුවන් විදුලි රේඩියෝ තරංග ශුද්ධ තරංග ඊට පස්සේ අදෝරක්ත ආලෝකය පාරගම් වල හරි එක්ස් කිරණ යමා කිරණ. ඉතින් අපි ශක්තියක් මේකට දෙන්නේ බෑ. දෙද්දී ඕනනම් කාට හරි මේ විද්‍යුත් චුම්බක විකිරණයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි විද්‍යුත් චුම්බක විකිරණයක් පාවිච්චි කරලා මෙහෙන් මේකට ශක්තිය ඇතුල් කරනවා. මෙහෙන් විකිරණය වෙනවා. සාමාන්‍ය විකිරණ තමයි පාවිච්චි කරන්නේ. හරිද? ඒතකොට මේ විකිරණ ඇවිල්ලා මේ පරමාණු වල ඕගොල්ලෝ දැන් මේකේ පරමාණු දින්නේ. හරි පරමාණුනේ ආගන් මොනවා හරි මේකේ පරමාණු තියෙනවා වායු මිශ්‍රණයක් වෙන්න පුළුවන්. ඒ පරමාණුක ඕගොල්ලෝ දන්නවා ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. හරි න්‍යෂ්ටිය ඇතුලේ තියෙනවා. ශක්ති මට්ටම් වල තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. ශක්ති මට්ටම් වල නේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. එතකොට අපි මේ ඒවල විකිරණ දැන් මේ එන්නේ ශක්ති විකිරණ එන්නේ ශක්ති විකිරණ. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ශක්ති විකිරණයක් එවනවා. මට ඔයගොල්ලෝ මම කලින් ලිව්වා මේ විකිරණයක ශක්තිය කී දෙන්නේ E සමානයි m කියන්නේ එකක් නම් ෆෝටෝන එකක ශක්ති පොඩි එකක ශක්තිය E සමානයි h mu නැත්නම් hf. එතකොට ඔය එන ශක්තිය මේ පරමාණුවේ වැදුනහම ඒ ශක්තිය උරාගෙන මේ ඉලෙක්ට්‍රෝන ඔයගොල්ලෝ දන්නවා මෙයාලගේ ශක්ති මට්ටම් තියෙනවා නේ. දැන් සාමාන්‍යයෙන් පරමාණුවක් ගත්තොත් අපි කියන්නේ කෙමිස්ට්‍රි සම්බන්ධ වෙනවා පොඩ්ඩක් විස්තර කරන්න. මේවා ඉගෙන ගන්න ඇත්තේ ඔයගොල්ලෝ. හරිද? ඔය කෙමිස්ට්‍රි වල මුල් පළවෙනි පාඩමේ හරි දෙවෙනි පාඩමේ හරි මම හොඳයි ඔයගොල්ලෝ සාමාන්‍ය ඉගෙන ගන්නවා. අර විද්‍යුත් එක එක ශ්‍රේණි වර්ග ඉගෙන ගන්නවා නේද? හරි ලයිමාන් ශ්‍රේණිය නේ මට මතක හරියටම ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි ඉගෙන ගන්නවා. ඒකෙදි මතකද දැන් ඉලෙක්ට්‍රෝනයක් දැන් මුලින්ම සාමාන්‍යයෙන් පරමාණුවක් ගත්තාම තියෙන භූමි අවස්ථාවේ නේ. එයාගේ ඉලෙක්ට්‍රෝන සාමාන්‍ය විදිහට තියෙනවා ශක්ති මට්ටම් වල. ස්ථායී අවස්ථාවේ අපි කියන්නේ භූමි අවස්ථාවනේ. අපිට පුළුවන් නේද ඉලෙක්ට්‍රෝන උඩ ශක්ති මට්ටම් වලට දාන්න. දැන් හිතන්න මෙන්න තට්ටු බිල්ඩිමක් වගේ තියෙන්නේ. හරිද? එතකොට මේක දැන් භූමි අවස්ථාවේ තියෙන ඉලෙක්ට්‍රෝන. මේ ශක්ති මට්ටමේ දිනවා භූමි අවස්ථාවේ. තව මේකේ ශක්ති මට්ටම් දිනන ගන්නාව තට්ටු දී බිල්ඩිමක් වගේ. මට කියන්නේ මේ පහළ තට්ටුවේ දැන් මේ ස්ථායී අවස්ථාවේ තියෙන පරමාණුව භූමි අවස්ථාවේ ඉන්නේ මේ ඉලෙක්ට්‍රෝනයක් උඩ ශක්ති මට්ටමට දාන්න. උඩ ශක්ති මට්ටම් වලට දාන්න නිකන් යන්නේ අපි ශක්තිය දෙන්න ඕනේ. ඇයි උඩ ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි. දැන් හිතන්නකෝ ඉලෙක්ට්‍රෝනයේ
මේ ශක්ති මට්ටමේ ඉද්දි මෙයාගේ ජූල් 10ක ශක්තියක් ගැබ් වෙලා තියෙනවා. උඩ ශක්ති මට්ටමට ආවොත් ජූල් 15ක් ගැබ් වෙනවා මේ ඉලෙක්ට්‍රෝනේ. එහෙනම් මට කියන්න දැන් ජූල් 10ක ශක්තියක් මේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. ඕක උඩ ශක්ති මට්ටමට දාන්න නම් අපි තව කොච්චරක් දෙන්න ඕනද? මේ ශක්ති මට්ටමේ මේකේ ශක්ති වෙනස 15 10ක් ගියාම ජූල් 5ක් අන්න. ජූල් 5ක ශක්තියක් මෙයාට වැද්දුවොත් ඇවිල්ලා ජූල් 5ක ශක්තියක් ඇවිල්ලා මෙයාට දුන්නොත් අන්නේ ශක්තිය දෙන්න මොකද පාවිච්චි කරන්නේ? මෙන්න මේ විද්‍යුත් චුම්බක විකිරණ. මෙහෙන් අපි ඉවරවන විකිරණය විකිරණ එවද්දී ඒකේ ශක්තියක් එන්නේ. ඒ ශක්තිය මේ වායු මිශ්‍රණයේ තියෙන වායු වල පරමාණු වල වදිනවා. වැදිලා ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය උරාගෙන උඩ ශක්ති මට්ටම් වලට වදිනවා. හැබැයි ඔයගොල්ලෝ දන්නවා උඩ ශක්ති මට්ටම් වලට පැන්නාම උඩ ශක්ති මට්ටම් වලට ආවම යාගේ ශක්තිය වැඩිනේ. පරමාණුවේ ශක්තිය වැඩි වෙනවා. දැන් හිතන්න නිකම්ම කලින් ජූල් 10ක් තිබ්බනම් මේක උඩට ආවම උඩ ශක්ති මට්ටමට ආවම ජූල් 15ක් වෙනවා. පරමාණුවේ ශක්තිය වැඩි වුණාම මොකද වෙන්නේ? ස්ථායිද අස්ථායිද? සාමාන්‍ය ස්වභාව ධර්මයේ නීතිය තමයි ශක්තිය වැඩි වෙන්න ඕගොල්ලෝ හිතන්නේ ස්ථායි කියලා. නෑ අස්ථායි වෙනවා. දැන් මම මේ පොළවේ යොමු හිටගෙන ඉද්දි මට ස්ථායිභාවයක් දැනෙනවනේ. මම නගිනවා මේ කුටු උඩට. හරි නැත්නම් මේ කුටුට නගිනවා. හරි මේ කුටුට නැග්ගොත් මොකද වෙන්නේ? මගේ ශක්තිය වැඩි වෙනවනේ. විභව ශක්තිය වැඩි වුණාම මට නිකන් මොකද මම මේ කුටුට නැග්ගට බඩින් ඉන්නේ. ඈ කොයි වෙලාවෙ හරි මාව වැටෙන්නත් පුළුවන්. මම ඉබට බයින්නේ කොයි වෙලාවකද බල ඉන්නේ. ඒ කියන්නේ ශක්තිය වැඩි වෙන තරමට අපි අස්ථායි. හරි ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ස්වභාව ධර්මයේ නීතිය. ශක්තිය වැඩි වෙන්න අපි මොකද වෙන්නේ? අස්ථායි. අස්ථායිතාවයටපත් වෙනවා. ඒක එක දෙයක්. ඉතින් මේ ඉලෙක්ට්‍රෝන උඩ ශක්ති මට්ටම් වලට වැටුනහම හරි ඒ පරමාණුව මොකද වෙන්නේ? අස්ථායිතාවයටපත් වෙනවා. අපි ඔයගොල්ලෝ ලස්සන වචනයක් කියනවා. ඔයගොල්ලෝ කෙනෙක්සෝ අහලා ඇති සැකබුදු පරමාණුවක් බවටපත් වෙනවා. ඒ කියන්නේ ස්ථායි පරමාණුවේ ස්ථායි ශක්ති මට්ටම් වල තිබ්බ ඉලෙක්ට්‍රෝන භූමි අවස්ථාවේනේ. සාමාන්‍යයෙන් දැන් පරමාණු ගත්තාම භූමි අවස්ථාවේදී ඉන්නේ ස්ථායිනේ. හරි පරමාණු ස්ථායිනේ. එබැයි ඒකේ තියෙන අර ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන උඩ ශක්ති මට්ටමකට ගියොත් නිකන් යන්නේ නැහැ. හරිද? දැන් මෙතන හිතන්නකෝ මේ එන විකිරණයෙන් ජූල් 2ක් આવුත් මොකද වෙන්නේ? මේ ශක්ති මට්ටමේදී ජූල් 10ක් තිබ්බා. උඩ ශක්ති මට්ටමට එන්නේ ජූල් 15ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එන ජූල් 5යි තිබ්බ ජූල් 10යි එකතු වුණාම ගානට උඩේකට පැන්න හැටි. ඉලෙක්ට්‍රෝනට. මේ ශක්ති මට්ටම් දෙක අතර ශක්ති වෙනසට සමාන ශක්තියක් එන්න ඕනේ. හරිද? මේ විකිරණ වල එන ශක්තිය ෆෝටෝන ශක්ති ෆෝටෝනේ මේ න්‍යෂ්ටියේ ෆෝටෝනයි ශක්ති ෆෝටෝනයි වෙනස්. මෙතන අපි කියන්නේ ශක්ති ෆෝටෝන. මේවා ෆෝටෝනනේ. හරි මේවා කියන්නේ ෆෝටෝන. මේවා ශක්ති ෆෝටෝන. ඒ දෙක බලවා ගන්න බෑ. හරි. එතකොට මේ තියෙන අපි පරමාණුවක් ගත්තොත් මේකේ තියෙන ෆෝටෝන නියුට්‍රෝන න්‍යෂ්ටි මේ ඉන්න ශක්ති මට්ටම්. එතකොට මේ කියන ඉලෙක්ට්‍රෝන වලට මේ එන ශක්ති ෆෝටෝන වැඩිලා මෙයාගේ ශක්තිය වැඩිලා උඩ ශක්ති මට්ටම් වලට පයින්නවා. උඩ ශක්ති මට්ටම් වලට පයින්නවා. තේරුණාද? එක එක ඒවාට පයින්නවා. තට්ටු ගොඩක් තියෙනවනේ. දැන් හිතන්නකෝ මෙතන මේකට එන්නේ ජූල් 20ක් තියෙනවනේ. එතකොට දැන් ජූල් 10ක විකිරණයක් ඇවිල්ලා දුන්නොත් මොකද වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝනෙට? ජූල් 10ක විකිරණයක් ශක්ති ෆෝටෝනයක් ඇවිල්ලා දුන්නොත් මේක පයින්නේ උඩේට. තේරුණාද? අර හරියටම ඒ ශක්ති මට්ටම් දෙක අතර ශක්ති වෙනසට සමාන ශක්තියක් සහිත ශක්තියක් ආවොත් තමයි යා උඩේකට පයින්නේ. චුට්ටක් ඒක හිතන්නකෝ දැන් මම ජූල් 2ක් ආවොත් මොකද වෙන්නේ? මේ විකිරණයෙන් ජූල් 2ක් ඇවිල්ලා වැදුනොත් මොකද වෙන්නේ? නිකන් මෙයාව කූද්දනවා. නිකන් අර උඩට පයින්න ශක්තිය ප්‍රමාණවත් නැහැ. පොඩ්ඩක් උඩට පයින්න හදුවට ආයෙ මෙතන තමයි එනවා. ඒ ශක්තිය මදිනේ ජූල් 10යි ජූල් 2ක් ආවොත් ජූල් 12නේ. උඩේකට යන්නේ ජූල් 15ක් තියෙනවා. තව ජූල් 3ක් මදි. හරියටම අර ශක්ති මේ ඇවිල්ලා වදින විකිරණ වල ශක්ති ෆෝටෝන වල ශක්තිය ශක්ති මට්ටම් දෙකක වෙනසට සමාන වුණොත් එයා උඩේකට පයින්නවා. හැබැයි උඩට පැන්නට ක්ෂණිකව ආවම මොකද වෙන්නේ? පහළට වැටෙනවා. ඇයි ඒ පහළට වැටෙන්නේ? දැන් උඩට අනිත්‍ය. හරිද? අපි කියන්නේ ඒකට අවශෝෂණය. මේකට අපි කියන්නේ අවශෝෂණය වෙනවා කියලා. ඒ කියන්නේ මේ එන විකිරණ වල ශක්තිය මෙයා ඇබ්සෝර්බ් කරගෙන උඩ ශක්ති මට්ටම් වලට යනවා. ගියාට උඩ ශක්ති මට්ටම් වලට ගියාම පරමාණු සැකපුණු පරමාණුවක් බවට පත් වෙනවා අස්ථායි. නැවත අපි බලන්න ස්ථායි වෙන්නනේ. උඩට ගිහිල්ලා ක්ෂණිකව ආපහු පහළට වැටෙනවා. හරිද? ඒකට අපි කියනවා ස්වයන් සිද්ධි විමෝචනය කියලා. ඊට පස්සේ දැන් උඩ ශක්ති මට්ටම් වල මම මෙහෙම අදින්නම්. මම දැන් මේකේ ගත්තොත් මේකේ එක එක ශක්ති මට්ටම් තියෙනවානේ පරමාණුක. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ සමහර මූලද්‍රව්‍ය වල සාමාන්‍යයෙන් ගත්තොත් මේ හීලියම්, නියෝන්
හීලියම් නියෝන් සාමාන්‍ය වායු මිශ්‍රණය පාවිච්චි කරලා අපි ලේසර් හදනවා. හරිද? තව එක එක වර්ග පාවිච්චි කරනවා ලේසර් හදද්දී එක එක කාර්යයන් සඳහා එක එක ශක්තිය සහිත ලේසර් හදන්න පුළුවන්. ඒතකොට ඒකට පාවිච්චි කරන මේ මූලද්‍රව්‍ය වර්ග වෙනස් වෙනවා. දැන් මේකේ නම් ගොඩක් වෙලාවට මේ එක්කෝ අපි සාමාන්‍ය හීලියම් නියෝන් ආගන් වගේවත් පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට මම මෙතන මේ කියන්න හදන්නේ මේ පරමාණුක මතක තියාගන්න දැන් සාමාන්‍ය භූමි අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන තියෙද්දි ස්ථායි ශක්ති මට්ටම් වල තියෙන්නේ. ඊට උඩ ශක්ති මට්ටම් අස්ථායි. හරිද? එතකොට දැන් අපි උඩ ශක්ති මට්ටම වල ඉලෙක්ට්‍රෝනයක් තල්ලු කරන්න ඕන නම් මෙහෙන් ශක්ති විකිරණයක් එවලා ඒ ශක්තිය මෙයාට දෙන්න ඕනේ. දුන්නාම ඒ ශක්තිය උරාගෙන උඩ ශක්ති මට්ටම් වලට යනවා. උඩ ශක්ති මට්ටම් වලට ගියාට උඩ ශක්ති මට්ටම් අස්ථායිනේ. මේ උඩ ශක්ති මට්ටම. හිතන්න මෙන්න භූමි අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන තිබ්බ ශක්ති මට්ටම. ශක්ති මට්ටම භූමි අවස්ථාවේ. එතකොට අර එන විකිරණයේ වැදිලා නේ E සමානයි hf ඔන්නතර මේ ශක්තියක් වෙනවනේ. මේ ශක්ති විකිරණේ ෆෝටෝන වල හරිද විද්‍යුත් චුම්බක විකිරණයක් අපි වදින්න සැලසුවාම ඇතුළට ඇවිල්ලා පරමාණු වලට වදිද්දී ඒ ශක්තිය උරාගෙන මෙයා උඩ ශක්ති මට්ටමට පයින්නවා. හැබැයි මේ එන ශක්තිය මේ ශක්ති මට්ටම් දෙකේ වෙනසට සමාන ශක්තියයක් වෙන්නත් ඕනේ. ඕකට අපි කියනවා උත්තේජිත. ඒ කියන්නේ අපි උඩට දාන පොම්බ කරනවා කියලා කියනවා. හරිද? එතකොට ඕකට අපි කියන්නේ මෙයාව උඩට, ඒ කියන්නේ උත්තේජනය කරන්න එන විකිරණය උඩට තල්ලු කරනවා කියනවා. හරිද? පොම්බ කිරීම, absorption, අවශෝෂණය කියලා කියනවා. හරිද? සාමාන්‍ය ওই වචන අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ දැන් මේක අස්ථායිනේ. මේ ශක්ති මට්ටම අස්ථායි. මේක ස්ථායි. දැන් අස්ථායි කට්ටිය ස්ථායි වෙන්න බලනවානේ. මතක තියාගන්න ඔය සමහර දැන් හීලියම් නියෝන් වගේ ඒවල ස්ථායි අස්ථායි ශක්ති මට්ටම් අතර තියෙනවා ස්ථායිත් නැති අස්ථායිත් නැති ශක්ති මට්ටම්. ඒවට අපි කියන්නේ මිතා ස්ථායි ශක්ති මට්ටම්. මිතා ස්ථායි කියන්නේ අස්ථායිත් නැහැ ස්ථායිත් නැහැ. දැන් අස්ථායි ශක්ති මට්ටම වල ඉලෙක්ට්‍රෝනයක් වැටුණාට දැන් මෙයාට අපි ඉලෙක්ට්‍රෝන වලට මේ දින භූමි අවස්ථාවේ තිබ්බ අවස්ථාවනේ. මේකට ඇවිල්ලා අර ශක්ති විකිරණ වර්ධනවා. වැද්දුවාම ඒ ශක්ති විකිරණ වල ශක්තිය උරාගෙන මෙයා උඩ ශක්ති මට්ටම් වලට පයින්නවා. සමහරවිට මේකට පයින්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ශක්ති මට්ටම් දෙකේ ශක්ති වෙනසට සමාන ශක්තියක් ඇවිල්ලා වැදුනොත් ඒ ඉලෙක්ට්‍රෝනිය උඩ ශක්ති මට්ටම් වලට පයින්නවා. එක එකට වැටෙන්න පුළුවන්. ආපහු එයා පහළට වැටෙද්දී හරිද මේ ඉලෙක්ට්‍රෝනිය වැඩි වෙලාවක් වැටෙන්නේ නැහැ. ශනිකව ආයි පහළට වැටෙද්දී මේ ඉලෙක්ට්‍රෝනය මෙන්න මේ මිතා ස්ථායි ශක්ති මට්ටමට වැටෙන්න පුළුවන්. මිතා ස්ථායි ශක්ති මට්ටමට වැටෙන්න පුළුවන්. එතකොට ඒකේ ටික වෙලාවක් ඉලෙක්ට්‍රෝනය රැඳෙනවා. අයි ඒක අස්ථායිත් නැහැ ස්ථායිත් නැති ශක්ති මට්ටමක් නේ. සාමාන්‍යයෙන් ස්ථායි අස්ථායි ශක්ති මට්ටම් අතර මෙතා ස්ථායි ශක්ති මට්ටම් තියෙනවා. දැන් සාමාන්‍ය ආලෝකයේ අපි නිපදවද්දී මේක මේ පාවිච්චි කරන්න පුළුවන්. හරිද? සාමාන්‍ය ආලෝකයේ ලේසර් ආලෝකයේ පොඩි වෙනස්කම් වගේ තියෙන්නේ. දැන් සාමාන්‍ය ආලෝකයේ නිපදවද්දී කරන්නේ මේ උඩ ශක්ති මට්ටම් වලට ගිය ඉලෙක්ට්‍රෝන ටික අහුව පහළ ශක්ති මට්ටම් වලට වැටෙනවානේ. භූමි අවස්ථාවට වැටෙද්දී. එහෙමත් වැටෙනවානේ. එහෙම වැටෙද්දී නැවත ශක්තිය මොකද වෙන්නේ? පිට කරනවා. නේද? ඇයි උඩ ශක්ති මට්ටමට මේක පොළ කෙමෙස් වල ඉගෙන ගන්න සිද්ධියක් නේ. පරමාණු වායු පරමාණු වර්ගෙන ශක්තිය දීලා උඩ ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන දාගන්නවා. ආපහු ඒවා පහළ ශක්ති මට්ටම් වලට වැටෙද්දී එක එක වර්ණ සහිත ආලෝක කිරණ එන්නේ. රතු, කහ, නිල්. අන්න ඒකට හේතුව තමයි මේ අපි දෙන විකිරණ වල ශක්ති උරාගෙන නේද? එයා ඊට අදාළ එක එක ශක්ති මට්ටම් වලට වැටෙනවානේ. ශක්ති මට්ටම් කීපයකට වැටෙනවානේ. වැටුනහම ආපහු ඒ ශක්ති මට්ටමේ ඉඳන් පහළකට වැටෙද්දී ඒ ශක්ති මට්ටම් දෙක අතර වෙනසට සමාන ශක්ති වෙනසක් පිට කරන්නේ. මේකෙන් ජූල් 10ක් පිට කරනවා. මේකෙන් මේකට වැටෙද්දී ජූල් 15ක් පිට කරනවා. තේරෙනවද? එතකොට මේ ශක්තියට දාල වර්ණයක් පිට වෙනවා. එතකොට මේකේ තියෙන්නේ සාමාන්‍ය ආලෝකය. ඔය ක්‍රමයකට අපිට සාමාන්‍ය ආලෝකය නිපදවා ගන්න පුළුවන්. හරිද? දැන් ඕකේ රතු පාට, නිල් පාට, ඒකෙන් ඔය ටික එකතු වෙලා යද්දී අන්තිමට සුදු ආලෝකය තමයි අපිට පේන්නේ. සාමාන්‍ය ආලෝකය ගත්තාම ඒක වර්ණව ගන්න බෑ. දැන් සුදු පාට වගේ නෙන්නේ නේ. ඒ කියන්නේ වර්ණ කිහිපයක් මික්ස් වෙලා තියෙන හේතුව මොකද්ද? අර මේ උත්තේජිත අපි මේ උඩට තල්ලු කරන ඉලෙක්ට්‍රෝන එක එක ශක්ති මට්ටම් වලට වැටෙනවා. වැටුනහම ආපහු පහළට වැටෙද්දී ඒ අදාළ ශක්ති මට්ටම් දෙකට අදාළ ශක්ති වෙනසක් තමයි පිට කරන්නේ. ඒක ජූල් 10ක්, ජූල් 15ක්, තවුරු ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝනයක් ගියා නම් ඒක වැටෙන්නේ ජූල් 20ක්. එතකොට මේ ශක්ති වෙනසට අදාළ නිශ්චිත වර්ණයක් තියෙනවානේ. එතකොට මෙතනින් එනවා නිල් පාට ආලෝක කිරණ. මේකෙන් රතු පාට ඒවා එනවා. ඉතින් ඔය ටික ඔක්කොම මික්ස් වෙලා ගත්තොත් අපිට සුදු ආලෝකය තමයි එන්නේ. සාමාන්‍ය ආලෝකය.
දැන් අපි ලේසර් කිරණ නිපදවා ගද්දී අපි ගොඩක් වෙලාවට ලේසර් කිරණ වල තනි වර්ණයක් නෙදී ඉන්නේ. අන්න තනි වර්ණයක් එන්න මොකද්ද කරන්න ඕනේ? නිශ්චිත ශක්ති මට්ටම් දෙකක් අතර ඉලෙක්ට්‍රෝන හුවමාරු වෙන්න ඕනේ. එතකොට මේ ශක්ති මට්ටම් දෙක අතර හුවමාරු වුණාම විතරක් අනිත් ශක්ති මට්ටම් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනේ අපි දාගන්නවා හැම ඉලෙක්ට්‍රෝනයක්ම මේ ශක්ති මට්ටමට. ආපහු මේකට වැටෙද්දී නිශ්චිත පාඩක් සහිත ආලෝක කිරණයක් තමයි පිට වෙන්නේ. රතු නම් රතු, නේ නිල් නම් නිල්. එතකොට ලේසර් කිරණ වල අපිට තනි වර්ණයක් ගන්න පුළුවන්. ඒකයි ලේසර් කිරණ ඒක වර්ණයි කියලා කියන්නේ. අනික මේ සාමාන්‍ය ආලෝක නිපදවද්දී මේ එන ආලෝකයේ හැම පැත්තටම යනවා. එක පැත්තක් නැහැ. හරිද? ඒ කියන්නේ එකම දිශා සාමාන්‍ය ආලෝක පරම්පරයක විසිරීමක් තියෙනවානේ. නේ අපි දැන් සාමාන්‍යයෙන් කිව්වොත් ආලෝකය කෙලින්ම සමාන්තර වෙනවා කියුවට ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍ය ආලෝකයේ යද්දි චුට්ටක් විසිරෙනවා, විසිරීමක් වෙනවා. හැබැයි ලේසර් ආලෝක මම කියන්නම් මොකද මේ එකම දිශාවට යන හින්දා එක මත වැටලා එක වගේ ඔක්කොම ලේසර් කිරණ ටික එකම දිශාවට යන්නේ. එතකොට අපි කියන්නේ සමචාරී කියලා. හරි එකම දිශාවට එක වගේ යන්නේ මම විස්තර කරන්න කොහොමද වෙන්නේ කියන එක. ඉතින් අර සාමාන්‍ය ආලෝකයේ නිපදවද්දී සහ ලේසර් ආලෝකයේ නිපදවද්දී වෙනස්කම් කිහිපයක් පොඩි තියෙනවා. හරි දැන් ලේසර් ආලෝකයේ නිපදවද්දී අපි කරන්නේ මේ ඉලෙක්ට්‍රෝන ටික භූමි අවස්ථාවේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික නියත ශක්ති මට්ටමකට තල්ලු කරනවා. ඊට පස්සේ මේකට තල්ලු කරා කියලා. මේක අස්ථායීනේ. අස්ථායීක. ඊට පස්සේ ආ ශෙනිකව මෙන්න මේ මිතා ස්ථායීකට වැටෙනවා. මිතා ස්ථායීකට වැටෙනවා. සාමාන්‍යයෙන් මේකට වැටෙන්නත් පුළුවන්. අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ මිතා ස්ථායීකට වැටෙන ඉලෙක්ට්‍රෝන ටික තමයි වැදගත් වෙන්නේ. මොකද ඕකේ ඉලෙක්ට්‍රෝනේ ටික වෙලාවක් රැඳලා කොහොමද? ස්ථායීත් නැහැ අස්ථායීත් නැති ශක්ති මට්ටමන්නේ. දැන් ස්වයංසිද්ධ විමෝචනය කියන්නේ මේ අපි ශක්තිය දීලා අපි මෙහෙන් ශක්තියක් දෙනවනේ නේ. ඒ දෙන ශක්තිය මෙහා උරාගෙන ශෙනිකව උඩ ශක්ති මට්ටමට යනවා ඉලෙක්ට්‍රෝන ටික. ගිහිල්ලා ශෙනිකව පහළට වැටෙනවා. වැටෙද්දි සමහර ඉලෙක්ට්‍රෝන මෙන්න මේ මිතා ස්ථායීකට වැටෙනවා. මිතා ස්ථායී ශක්ති මට්ටමට. හරිද? දැන් මේ බිමට වැටෙන්නොත් වැඩක් නැහැ. ඒ කියන්නේ භූමි අවස්ථාවටම આવොත් ඒකෙන් අපිට ලේසර් කිරණ ගන්න බෑ. මතක තියාගන්න මෙන්න මේ මිතා ස්ථායීකට වැටෙන ඉලෙක්ට්‍රෝන ටික තියෙනවානේ. ඊට පස්සේ අපි කරන්නේ මේකට අපි විකිරණ එල්ල කරනවා. හරිද? මෙන්න මේ විකිරණ. දැන් ඔය විකිරණ එහෙම යනවානේ. අන්න මේ තාදාර්පණ තියෙන්නේත් ඇයි? දැන් මෙහෙන් එවන විකිරණ මේ දෙපැත්තට පරාවර්තනය කරගන්න පුළුවන්. හරි ඇත්තට මේකේ අම්නාපීමකුත් වෙනවා. ඒ කියන්නේ දැන් මේ ඉලෙක්ට්‍රෝනය අර එන විකිරණය වැඩිලා මේ ඉලෙක්ට්‍රෝනය අනුනාද කිරීමකුත් වෙනවා. අනුනාද කරලා තමයි උඩට තල්ලු කරන්නේ. හරිද? ඊට පස්සේ මේ ශක්ති ෆෝටෝන මේ ශක්ති ෆෝටෝන HF ශක්තියක් තියෙන ශක්ති ෆෝටෝන දෙපැත්තට යනවා තාදාර්පණ වලින් එළියටත් එන්න පුළුවන්. මේක සයිවර දර්පණයක්. හරිද? ඒ සයිවර දර්පණයක් දාන්න හේතුව තමයි තාදාර්පණයක් දාන්න හේතුව තමයි මෙතනින් තමයි අපි මේ නිබඳ වෙන ලේසර් කිරණ එළියට ගන්නෙ. හරිද? මෙතන සිදුරක් වගේ හදලා තියනවා මේකේ සයිවර වගේ හදලා මෙතනින් අපිට අධික තීව්‍රතාවයක් සහිත ලේසර් කදම්බයක් ගන්න තමයි එතන හදලා තියෙන්නේ මේ විදිහට. මේක නම් සම්පූර්ණයෙන්ම සම්මුත තාදාර්පණයක්. මේකෙන් එළියට විකිරණ එන්නේ නැහැ. යම් ටියුබ් එකක් ඇතුලේ තමයි තියෙන්නේ. එතකොට මේ අර උඩ ශක්ති මට්ටමට වැඩිච්ච ඉලෙක්ට්‍රෝන සමහර ඒවා ටක් ගාලා බිමට වැටෙනවා භූමිය අවස්ථාවට. ඒකෙන් පිටවන ශක්තියෙන් අපිට ලේසර් කිරණ ගන්න බෑ. හරිද? ඒක ස්වභාවික ක්‍රියාවනේ ස්වයංසිද්ධ විමෝචනයනේ. මේකදී අපි කරන්නේ මෙන්න මේ මිතා ස්ථායී ශක්ති මට්ටම් වලට වැඩි ඉලෙක්ට්‍රෝන ටික වෙලාවක් රැඳෙනවානේ. ටික වෙලාවක් කියන්නේ සාමාන්‍යයෙන් තප්පරයකින් 100 පංගුවක් වගේ ලොකු වෙලාවක් නෙමෙයි. හැබැයි මේ උඩ ඉලෙක්ට්‍රෝන මේකට එන ඉලෙක්ට්‍රෝන එච්චර වෙලාවක් තියෙන්නේ නැහැ. උඩ දාවටක් ගාලා වැටෙනවා. හරිද? ඒ කියන්නේ තප්පරයකින් ලක්ෂයකින් පංගුවක්වත් තරම් කාලයක් වගේ තමයි ඉන්නේ. මෙතන ඊට වඩා ඉන්නවා. හරිද? මේක ටිකක් රැඳෙනවා ඉලෙක්ට්‍රෝන. මොකද අස්ථායීත් නැහැ ස්ථායීත් නැහැ ශක්ති මට්ටම. එතකොට අපි යන මෙහෙම එහාට මෙහාට යන ශක්ති විකිරණ තියෙනවනේ ෆෝටෝන. ඒ ශක්ති ෆෝටෝන වලින්ම තමයි මේ ඉලෙක්ට්‍රෝන උඩට දැම්මේ. ඒ ශක්ති ෆෝටෝන වලින්ම තමයි මේ ඉලෙක්ට්‍රෝන උඩට දැම්මේ. දැන් මේකේ ශක්තිය E1. මේකේ ශක්තිය E2. හරිද? E2. එතකොට මේ ඊතනක ඉලෙක්ට්‍රෝනයකට ඇවිල්ලා අර ශක්ති ෆෝටෝනයක් වදිනවනේ. එතකොට ඔය එන ශක්තිය HF සමානයි නේද? ශක්ති මට්ටම් දෙකේ වෙනස ගත්තොත් E2 වලින් E1 තේරෙනවද? E2 වලින් E1. ඇයි ඉතින් මම දැන් කිව්වේ හරි මොකද්ද මේ ජූල් 10යි මේක ජූල් 15යි කියලා හිතන්නකෝ. ඔය ශක්ති මට්ටම් දෙකේ වෙනස ජූල් 5යිනේ. අන්නේ වෙනසට සමාන ශක්තියක් එන්න ඕනේ. මේ ශක්ති විකිරණ වල එන ශක්තිය. මේ ෆෝටෝන ශක්ති විකිරණ වල ශක්තිය HF නේ.
ඕකේ අගේ සමාන වෙන්න ඕනේ මේ ශක්ති මට්ටම් දෙකේ ශක්ති වෙනසට සමාන වෙන විදියට. එහෙම වුණොත් තමයි මෙයා උඩට පයින්නේ. පොඩ්ඩක් හරි මාදි වුණොත් උඩට යන්න ගිහිල්ලා එයාට මෙතනට යන්න ප්‍රමාණවත් නැහැ ශක්තිය. උඩට ගියත් ආයෙ මෙතනට වෙනවා. හරියට මේ ශක්ති මට්ටම් දෙකේ ශක්ති වෙනසට සමාන ශක්තියක් සහිත විකිරණ අපි එල්ල කරන්න ඕනේ. එවන්න ඕනේ. හරි. කාටද ඕනනම් මෙතන මේ ශක්ති ෆෝටෝන වල සංඛ්‍යාත F ප්‍රවේගය c නේ ආලෝක ප්‍රවේගයෙන් යන්නේ. විද්‍යුත් චුම්බක ඕලම විකිරණයක් ආලෝක ප්‍රවේගයෙන් යන්නේ c සමානයි f ලැම්ඩා. ලැම්ඩා කියන්නේ මේ ශක්ති එන විකිරණ වල ෆෝටෝන වල තරංග ආයාමය. ඉතින් මෙතන f h කියන ගාන නේදනේ. f ට දැම්ම හැකි ඕන c යට ලැම්ඩා. ගණන් හදද්දී මේ වැදගත්. ඉතින් අපිට මේ ශක්තිය කියන්නේ ගොඩක් වෙලාවට මේකේ දෙන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින්. ඉතින් ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් දුන්නාම මතකද ඉලෙක්ට්‍රෝන වෝල්ට් අපි ජූල් කරන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් ජූල් 1.6යි 10යි වෙන 19යි ජූල් එකක් මතක තියාගන්න. ඒකත් වැදගත් මේකේ ගණන් හදද්දී. ගොඩක් ගණන් වල දත්ත දෙන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින්. හරි. ඊට පස්සේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මෙන්න මෙතා ස්ථායි ශක්ති මට්ටමේ ශක්තිය E3 මේක E1 මේක E2 සාමාන්‍ය මේ දෙක ආසන්න වෙමින් තියෙන්නේ අස්ථායික කිට්ටුවම තමයි මෙතා ස්ථායි එකක් තියෙන්නේ E3. එතකොට අපි කරන්නේ දැන් මේකේ යන ශක්ති කෝඩෝන තියෙනවානේ. මෙන්න ශක්ති කෝඩෝන ඇවිල්ලා මේක නිකන් වැටෙන්නේ නැහැ. මෙතා ස්ථායි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන නිකන් පහළට වැටෙන්නේ නැහැ. එයාව පොඩ්ඩක් අර කූද්දන්න ඕනේ කවුරුද ඇවිල්ලා. කූද්දනවා කියන්නේ හරිද? කීතුවාම එයා පහළට වැටෙනවා. අන්න ඒකෙන් පිටවන ශක්තියෙන් තමයි අපි ලේසර් ගින්න හදාගන්නේ. නිකම්ම ඉලෙක්ට්‍රෝනේ පහළට වැටුනොත් ස්වයං සිද්ධි විමෝචනයේ ඒ පිටවන ශක්තියෙන් ලේසර් හදාගන්න බෑ. හරි ඒක අපිට ඕන නම් අර සාමාන්‍ය ආලෝකය හදාගන්න පාවිච්චි කරන්න පුළුවන්. ස්වයං සිද්ධි විමෝචනයේ සාමාන්‍ය ආලෝකය. හරිද? සාමාන්‍ය ආලෝකය දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ඔය අර එක එක බල්බ් දෙන්නේ හදලා නල හරිද? ෆ්ලෝරයිස් නලය කියලා කියන්නේ දැන් ඒවලත් ඔය වගේ ක්‍රමනේ පාවිච්චි කරලා තියෙන්නේ. මේක ඇතුලේ වායුවක් පුරවල තියෙනවා. අපි මේ විද්‍යුත් ශක්තිය දුන්නාම මොකද වෙන්නේ? ඒ වායුව අණු වල තියෙනනේ අර ටියුබ් ලයිට් කියලා කියන්නේ. හරි ටියුබ් ලයිට් දෙකක් දිනවනේ. මේක ඇතුලේ වායුවක් තියෙන්නේ. ඒකෙත් මේ සිද්ධිය තමයි තියෙන්නේ. හරි මෙහෙන් අපි විද්‍යුත් ශක්තිය එල්ල කරලා ඒ ශක්තියෙන් මේ පරමාණු උත්තේජනය කරනවා. හරි කොම්බ කරනවා. ඒ කියන්නේ පහළ ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන උඩට තල්ලු කරනවා. තල්ලු කරලා උඩ ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ආයි පහළට වැටෙද්දි පිට වෙනවානේ. ඉබේම ස්වයං සිද්ධි විමෝචනයේ අන්න ඒ මේ පිටවන ශක්තියෙන් තමයි සාමාන්‍ය ආලෝකය හැදෙන්නේ. හරිද? හැබැයි ලේසර් ගින්න වලට ඒක හරියන්නේ නැහැ. මොකද සාමාන්‍ය ආලෝකය ගත්තාම ඕවා එක එක ශක්ති මට්ටම් වලට වැටෙනවා. අපි දෙන ශක්තියෙන්. වැටලා ආයි පහළට එද්දි එක එක ශක්ති සහිත ආලෝක කිරණ පිට වෙන්නේ. ඒතකොට පාට ඔක්කොම දිනවනේ කිරණවල. ඒකයි සුදු ආලෝකය අපිට පේන්නේ. හැබැයි මේ ලේසර් ගින්න වල අපි මෙන්න මේ අපි මේක හදද්දි දෙන්නේ මේ නිශ්චිත ශක්ති මට්ටම් දෙකක් සඳහා. එතකොට දැන් මේ එහා මෙහා යන ශක්ති ෆෝටෝන තියෙනවනේ. මේ සලදර්පණ වලින් මේ ශක්ති විකිරණ ෆෝටෝන එහාට මෙහාට දෙපැත්තටම යවනවා. දැන් මේ පැත්තට එන ශක්ති ෆෝටෝන මේක වැදුනා ආයි මෙහාට යනවා. හරි මේකෙත් ඉතලා මෙහාට යනවා. මේක සමහර ඒවා මෙතනින් අර සවිවරින්ද එළියටත් එන්න පුළුවන්. අපි ලේසර් ටික ගන්න තමයි එහෙම හදලා තියෙන්නේ. නැත්නම් ලේසර් ගන්න තැනක් නැහැ නේ. හැදෙන ලේසර් කිල්ල ටික ගන්නත් දෙන්නේ. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ එහා මෙහා යන ශක්ති කෝඩෝන මේකේ වැදුනහම අර මෙතා ස්ථායි ශක්ති මට්ටමට වැටිච්ච ඉලෙක්ට්‍රෝන ටික තියෙනවානේ. ඕකේ වැදුනහම ඇවිල්ලා මෙයා පහළකට වැටෙනවා. නිකන් වැටෙන්නේ නැහැ. දැන් මේක නම් නිකන් වැටෙනවානේ. මේ අස්ථායි ශක්ති මට්ටම ඒක ඉලෙක්ට්‍රෝන නිකන් පහළට වැටෙනවා. මේකටත් වැටෙන්න පුළුවන් මේකටත් වැටෙන්න පුළුවන්. මෙන්න මේකට මෙතා ස්ථායිකට වැටුච්ච ඒවට අර එහා මෙහා යන ශක්ති විකිරණ ඉතින් ඔන්න මේකේ වදිනවා ඇවිල්ලා වැදුනහම මේ එන ශක්ති විකිරණේ විනාශ වෙන්නේ නැහැ නිකන් මෙයාව කූද්දනවා. නිකන් හිතන්නකෝ හරිද? පුට්කොඩ් එකේ යනවා කවුරු හරි බස් එකේ. හරි තව එක්කෙනෙක් නිකන් එයාට තට්ටුවක් දැම්මොත් මොකද වෙන්නේ? නිකන් ඌ වැටෙන්න ඕන වෙන්නේ ඉන්නේ. හරිද? වැටෙන්න ඕන වෙන්නේ ඉන්නේ පුට්කොඩ් එකේ යන එක්කෙනා තට්ටුවක් දැම්මොත් ඌ වැටෙන්න පුළුවන්. ඒ වගේ නිකන් හිතන්නකෝ හරි මේ ශක්ති විකිරණේ ඇවිල්ලා නිකන් මෙයාව නිකන් අනුනාද කරනවා වගේ වැඩක් කරන්නේ. හරිද? මේ එන ශක්ති ෆෝටෝනයයි මෙයාගේ ශක්තියක් තියෙනවානේ ශක්ති ෆෝටෝන වල ඇවිල්ලා මේකේ වැදුනහම මේ ඉලෙක්ට්‍රෝනේ මේකට දැන් ආයි වැටෙනවා භූමිය අවස්ථාවට. වැටෙද්දී මේ ශක්ති මට්ටම් දෙක අතර වෙනස තියෙනවානේ. මේ ශක්ති මට්ටම් දෙක අතර වෙනස. හරිද? මේ ඇත්තට මෙන්න මේක තමයි ලේසර් පියවර කියන්නේ. මේක ලේසර් පියවර නෙමෙයි. අර ස්වයං සිද්ධි විමෝචනයේ කියන එක ලේසර් පියවරට අහු වෙන්නේ නැහැ. අපි මුලින්ම පොම්ප කරන්න ඕනේ ශක්ති ෆෝටෝන දීලා භූමිය අවස්ථාවේ තියෙන ඉලෙක්ට්‍රෝන උඩ ශක්ති මට්ටමට දාගන්න. හරි නිශ්චිත ශක්ති මට්ටමකට දාගන්නවා. දාගෙන ඒ අවස්ථාවෙින්ද ටක් ගාලා පහළට වැටෙනවා. මේවලත් වැටෙනවා. මෙන්න මේ මෙතා ස්ථායි වලට වැටෙනවා තමයි අපි වැදගත් වෙන්නේ. අපි වැඩිපුර හදන්න ඕනේ මෙතා ස්ථායි
ශක්ති මට්ටම් වල වැඩිපුර ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් හදා ගන්න ඕනේ. හරි ඒකට අපි කියන අපවර්තන ගහනයක් හදා ගන්නවා කියලා. ඒ කියන්නේ අපිට වැදගත් වෙන්නේ ලේසර් හදද්දී මේ මෙතා ස්ථායි ශක්ති මට්ටම් වල වැඩිපුර ඉලෙක්ට්‍රෝන රඳවා ගැනීම තිබ්බොත් අපිට මේ එහා මෙහා යන ශක්ති ෆෝටෝන මේකේ වැදිලා හරිද? ඔකේ වැදිලා ඊට පස්සේ අපිට පුළුවන් නිකන් කෝද්දනවා නිකන් අනුවාද වගේ වැඩක් වෙන්නේ අනුවාදය කරලා වගේ මේ ඉලෙක්ට්‍රෝන පහළට වටනවා. වටද්දී මේ ශක්ති මට්ටම් අතර මෙයාව දැන් උඩට යද්දී උරාගත්ත ශක්තිය තිබ්බනේ. ඒ ශක්තිය මෙයා පිට කරනවානේ. දැන් මේ ඉලෙක්ට්‍රෝනේ පහළට වැටෙද්දී ඒ ශක්තිය පිට කරනවා. ඒ පිට කරන ශක්තියත් HF කියලා තේරෙනවා. ඇයි මේ ශක්තිය හරියක් වෙන්නේ නැහනේ. ඇයි මේ එන ශක්ති ෆෝටෝන වල ශක්තිය උරාගෙන මෙයා උඩට ගියේ. ඊටම ජූල් 5ක් උරාගෙන උඩට ගියා. හරිද? ආයි පහළට වැටෙද්දී ජූල් 5 පිට කරන්නේ මේ අන්න. එතකොට මේන ශක්ති ෆෝටෝන වල ශක්තියම තමයි මේ ඉලෙක්ට්‍රෝනේ පහළට වැටෙද්දී පිට කරන්නේ. එතකොට ඒ පිටවන ශක්ති ෆෝටෝන විකිරණයයි මෙයාව මේකේ වැද්දුව ශක්ති ෆෝටෝන විකිරණයයි දෙකක් වෙනවා කියලා තේරෙනවද? මේක අර උත්තේජනය කරපු එක මේකේ ඉන්න වදින එකනේ. HF එකයි ඉලෙක්ට්‍රෝනේ පහළට වැටෙද්දී තව HF එකක් පිට වෙනවා. ඔය විදිහට ඔය එන ශක්ති ෆෝටෝන දෙක මම ගන්න මේක අයින් කරන්න ඈ. හරිද? මේක නෑ. ටියුබ් එක හරි. එතකොට ඔය විදිහට බලන්න මේ මෙතා ස්ථායි එක මේක ස්ථායි. T1 ශක්ති මට්ටම E2 මේක E3 නේ. හරි. එතකොට ඉස්සෙල්ලාම කරේ අර ශක්ති ෆෝටෝන වැදිලා භූමි අවස්ථාවේ තිබ්බ ඉලෙක්ට්‍රෝන උඩ ශක්ති මට්ටම් වලට දාගත්තා. ඕකට අපි කියන්නේ කොම්ප කරනවා. අවශෝෂණය. හරිද? ඊට පස්සේ ආපහු නැවත මේක අස්ථායි මේක අස්ථායි ඈ. අස්ථායි ශක්ති මට්ටම. මේක මෙතා ස්ථායි. උඩ බලා ගන්න. මේක ස්ථායි. එතකොට මේවා ඩග්ගාට පහළට වැටෙනවනේ. හරි පහළට වැටෙනවා නැත්නම් මෙන්න මේ මෙතා ස්ථායිකට වැටෙනවා නම් හරි. ඊට පස්සේ ඔය එන ශක්ති ෆෝටෝන ඇවිල්ලා දැන් මෙතා ස්ථායිකට වැටෙනවානේ. ශක්ති ෆෝටෝන ඇවිල්ලා මේකේ වදිනවා. HF එක. වැදුනහම මේ ඉලෙක්ට්‍රෝනේ කූද්දලා පහළට වටනවා. ඔයා වටනවා. හරිද? කූද්දනවා වටනවා. වැටුනහම ආයි HF එකක් එනවනේ. ඇයි වැටෙද්දි පිට වෙන එකයි මේ වදින එකයි දෙකයි HF එනවා. ඔය දෙක ආයි ඉලෙක්ට්‍රෝන දෙක වදිනවා මෙතන තියෙන. වැදිලා ආයි මේ ඉලෙක්ට්‍රෝන දෙක පහළට වැටෙද්දී ආයි HF ඒවා දෙකක් පිට වෙනවා. සහ මේ වදින දෙක HF එකක් දෙකක් එනවා. එහෙනම් දැන් හතරයි HF එනවා. දැන් ඕගොල්ලන්ට තේරෙනවා වැඩි. ඔය විදිහට නිකන් ශක්ති ෆෝටෝන එන්න වැඩි වෙනවා. ಗುಣ කරනවා. ඇයි මේ දිගටම මේ දිගහරහට දිගම මේ මෙතා ස්ථායි ශක්ති මට්ටමේ කට්ටි ඉලෙක්ට්‍රෝන වැටෙන්න බලාගෙන ඉන්නවා. කවුරු හරි ඇවිල්ලා පොඩි තල්ලුවක් දෙන්නවා. තල්ලුව දෙන්නේ කවුද? මේ ශක්ති ෆෝටෝන වලින්. ඇවිල්ලා වැටුවා පහළට වැටුවා. වැටෙන්න ඕන වෙන අවස්ථාවේ ඉන්නේ. මෙතා ස්ථායි කියන්නේ ඒකයි. අස්ථාත් නැහැ ස්ථායිත් නැහැ. දැන් අස්ථායියේ කවුරුත් ඇවිල්ලා මේ කූද්දන්න ඕනේ නැහැ. නිකම්ම වැටෙනවා. හරිද? අර මෙතා ස්ථායියේ ඉලෙක්ට්‍රෝන නිකම්ම වැටෙන්නේ නැහැ. කවුරු හරි ඇවිල්ලා පොඩි තල්ලුවක් දෙන්න ඕන. ඉතින් ඔය විදිහට දිගට හරහාට මේ ශක්ති ෆෝටෝන එන්න ගුණ වෙනවා. හරි දෙගුණ තෙගුණ වෙලා අන්තිමට අර මේ බීම් එකේ මම මෙතන කිව්වනේ ආවිවර දර්පණයක් දීන්නේ සිදුරු දිනවනේ. ඔතනින් මේක එකට එකතු කරලා අධිතීව්‍රතාවයක් සහිත ලොකු හරිද ආලෝක කදම්බයක් පටු කරලා තීව්‍රතාවය වැඩි කරලා අධිශක්තියක් සහිත ලේසර් කදම්බයක් එළියට හදාගන්න පුළුවන්. ඒක තමයි සරලම සිද්ධිය ලේසර් හදන පියවර ටික. දැන් මම මේ කිව්ව ටික අපිට වැදගත්. මම මේක දැන් නෝට් එක දාලා දෙනවා ඕගොල්ලන්ට අංග සම්පූර්ණ එකක් කියවන්න. ඉතින් මම මූලිකව පැහැදිලි කරපු ටික තමයි මේ තියෙන්නේ. දැන් අපිට එක එක ලේසර් වර්ග හදන්නත් පුළුවන්. දැන් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා මේ හීලියම් නියෝන් පාවිච්චි කරලා වායු මිශ්‍රණයක් පාවිච්චි කරලා නිපදවා ගන්න ලේසර්. ඊට පස්සේ රුබීඩියම් පාවිච්චි කරලා ඝන රුබීඩියම් පාවිච්චි කරලා ලේසර් හදන්න පුළුවන්. ඒ ලේසර් වල යෙදී ටිකක් පොඩ්ඩක් මතක තියාගන්න. වෛද්‍ය විද්‍යාවේ අපි ඇසේ සුදායි කරද්දී පාවිච්චි කරනවානේ. ඊට පස්සේ ලේසර් කීයක් හදලා තියෙනවා. ඉලක්කගත පෙන්නන්නන්නේ ප්‍රසන්ටේෂන් එකක් කරද්දී අර අපි පොයින්ට් එකක් එල්ල කරලා පෙන්නන්නේ. ඊට පස්සේ ලේසර් ආලෝකයේ ගොඩක් තැන් වල පාවිච්චි කරනවා. හරිද? එක එක නොයෙකුත් ශේෂ්ත්‍ර වල ලේසර් මම YouTube එකේ දාලා තිනවා ලේසර් පාවිච්චි කරන අවස්ථා. ඒ ටික අනිවාර්යයෙන්ම කියවන්නනේ. අමතර නෝට් එකක් විදිහට වැදගත්. මොකද මේ ලේසර් කියන එක අපිට ගොඩක් වැදගත්. තුවක්කු වල පාවිච්චි කරනවා ඉලක්කගත කරලා පෙන්නන්නේ. හරිද? නොයෙකුත් ශේෂ්ත්‍ර වල මේ ලේසර් පාවිච්චි වෙනවා. ඉතින් අපිට එක එක වර්ගයේ ලේසර් හදන්න පුළුවන්. දැන් සමහර ලේසර් දිනවා අපේ ඇඟට වැදුනොත් එහෙම මොකද වෙන්නේ? මේක අපිට අර සමහර ලේසර් ගන්නවල එහෙම තියෙන්නේ. ලේසර් කදම්බේ එල්ල කරාම එළිම කැපිලා යනවා. ලෝහ තහඩු කපා කපන්න පුළුවන්. ඒ වල ශක්තිය ඉතාමත් වැඩි. සමහරවිට අපි දැන් ඉලක්කගත කරලා මෙන්න මේවා ඇඟට ඇවිල්ලා වගේ ලොකු අවුලක් නැහැ නේ. ප්‍රසන්ටේෂන් එකක් කරද්දී අපි අතේ තියාගෙන පොයින්ට් එකකින් ඔබුවාම
බෝඩ් එකේ රතු පාට දොරක් වැටෙන්නේ. කියන්නේ ලේසර් කතම්බේ තමයි යන්නේ. ඒකේ ලොකු ශක්තියක් නෑ. එකක් ලේසර් තමයි. එක එක ශක්තිය වලට ලේසර් හැදුවේ හැටි. ඒ ලේසර් වල තියෙන ಗುಣ ගත්තොත් මේ සමචාරී ඒක වර්ණයි. තනි වර්ණයක් විතර ගන්න පුළුවන්. සාමාන්‍ය ආලෝකය ගත්තොත් ඒකේ වර්ණ ගොඩක් තියෙනවානේ. ඒ වගේම සමචාරී නෑ සාමාන්‍ය ආලෝකයේ. සමචාරී කියන්නේ දැන් මේ හැදෙන ශක්ති ෆෝටෝන ටික එකම දිශාවට එකම ශක්ති. මොකද එකම ශක්ති මට්ටම් දෙකක් අතරනේ වැටෙන්නේ. හැම ඉලෙක්ට්‍රෝනයක්ම මෙතා ස්ථායයක ඉඳන් මේකට වැටෙද්දී එකම ශක්තියක් පිට වෙන්නේ. ඒ කියන්නේ මේක උත්තේජනය කරන්න යන ශක්ති ෆෝටෝනේ ශක්තියයි ඉලෙක්ට්‍රෝනය පහළට වැටුනහම පිටවන ශක්තියයි දෙකම සමානයි. මේ ශක්ති ෆෝටෝනයයි පහළට වැටුනහම වෙන ශක්ති ෆෝටෝනයයි දෙකම එක වගේ. එකම කලාවේ. එක හා සමානයි. එතකොට එකම වර්ණයක් සහිත ලේසර් කදම්බයක් ඉන්නේ එකම දිශාවට යොමු වෙලා තියෙන්නේ. සරල රේඛියව ගමන් කරනවා. සමාන්තරව. ඊට පස්සේ මේ ටියුබ් එක තුල මේ හැදෙන ශක්ති ෆෝටෝන ටික එකට එකතු කරලා මේ හරස්කඩ වර්ග බලයේ අඩු සිදුරුකින් එළියට ගන්නවා ලේසර් කදම්බේ. මෙතන තියෙන්නේ සමීපක තල ධර්මණයක්. ඒකට හේතුව තමයි ලේසර් කිරණ එළියට ගන්නෙ නැහැ. මේ පැත්ත සම්පූර්ණ තල ධර්මණයක්. එතකොට අපි මුලින්ම කරන්නේ මේක හීලියම් නියොන් වායුවෙන් පුරවනවා. මේ පැත්ත තනිකර තල ධර්මණයක්. මේක සමීපක තල ධර්මණයක්. අපි ඉස්සෙල්ලා මේකට ශක්තියක් දෙන්න බෑ. මේ ලේසර් කියන මේකේ ශක්තියක් නෙන්නේ. ශක්තියක් ගන්න ශක්තියක් දෙන්න බෑ. ඒ ශක්තිය දෙද්දී අපිට ඕන තරම් ක්‍රම තියෙනවා. ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ අර විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තියෙන ශක්ති ෆෝටෝන. විකිරණයක් මේකට එල්ල කරනවා. නැත්නම් මේක අපිට පුළුවන් ස්පාර්ක් මොකක් හරි. නැත්නම් විදුලි ධාරාවක් යවලා පුළුවන්. විදුලි ධාරාවක් යවලා මේකට අවශ්‍ය ශක්තිය දෙන්න පුළුවන්. නැත්නම් මේකම ස්පාර්ක් කරන මොකක් හරි ඇතුලේ කොයිල් එකක්. කොයිල් එක රත් කරලා ස්පාර්ක් වෙන්න දෙනවා. විද්‍යුත් ධාරාවක් ඒ නිකන් විද්‍යුත් ශක්තියක් පිට කරනවා ඇතුලේ. ඒ ශක්තිය මේ වායු උරා ගන්නවා කියන්නේ පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන උරාගෙන උඩ ශක්ති මට්ටම් වලට යනවා. කොහොමද ශක්තිය දෙන්න ඕනේ? ශක්තිය දෙන්න පුළුවන් එක එක ක්‍රම තියෙනවා. හරිද? ලේසර් නිපදවීමේ ප්‍රධාන පියවරවල ගත්තොත් පළවෙනි එක තමයි ලේසර් පොම්ප කිරීම. අවශෝෂණය. ඒ කියන්නේ අපි අර මොකක් හරි ක්‍රමයකින් ශක්තිය දෙනවා. දීලා මේ ඉලෙක්ට්‍රෝන භූමි අවස්ථාවේ තියෙන මේ ස්ථායි ශක්ති මට්ටම් වල පරමාණු වල ස්ථායි ශක්ති මට්ටම් නැත්නම් භූමි අවස්ථාවේ තියෙන පරමාණු වල ස්ථායි ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන උඩ ශක්ති මට්ටම් වලට දානවා. හරිද? ඒකට අපි කියනවා පොම්ප කරනවා කියලා. පළවෙනි පියවර පොම්ප කිරීම. ඊට උඩ ශක්ති මට්ටම් අස්ථායිනේ උඩට ගිය ගමන් ආපහු පහළට වැටෙනවා. ඒතර ඒක හරියන්නේ නැහැ. මේ වැටෙන ඉලෙක්ට්‍රෝන මේ මෙතා ස්ථායයකට වැටෙනවානේ. අන්න මෙතා ස්ථායි ශක්ති මට්ටම් නැත්නම් කවදාකවත් අපිට ලේසර් හදන්න බෑ. ඉතින් ඒකට ගැළපෙන වායු වර්ග තෝරගන්න ඕනේ. හීලියම් නියොන් වායු මිශ්‍රණය ගැළපෙනවා. මොකද ඒවල මෙතා ස්ථායි ශක්ති මට්ටම් තියෙනවා. අනිවාර්යෙන් මෙතා ස්ථායි. මොකද මේ මෙතා ස්ථායියේ තියෙන ඉලෙක්ට්‍රෝන වලින් තමයි අපිට ලේසර් හදන්න පුළුවන් වෙන්නේ. නිකන් උඩට ගිය එක පහළට වැටුණාට ඒන ශක්තියෙන් එක්ස්පොනන්සියල් විමෝචනයනේ. අර ඉබේම පහළට වැටෙද්දී ඒකෙන් සාමාන්‍ය ආලෝක තමයි හදාගන්න වෙන්නේ. ඒක හරියන්නේ නැහැ ලේසර් හදන්න. අපිට ලේසර් හදද්දී අර එකම ශක්ති සහිත එකම ෆෝටෝන් ටිකක් තමයි හදාගන්න ඕනේ. ඒක වර්ණ සමජාතී. හරිද? ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒතකොට අනිවාර්යයෙන්ම ලේසර් හදද්දී අඩුම වශයෙන් ශක්ති මට්ටම් තුනක්වත් තියෙන්න ඕනේ. ස්ථායි, අස්ථායි, මෙතා ස්ථායි. තව ඊට වඩා වැඩිපුර තිබ්බත් කමක් නැහැ ශක්ති මට්ටම් ඈ. හරිද? සමහර වෙලාවට මෙතන තව ශක්ති මට්ටමක් තියෙන්න පුළුවන්. හරිද? කොහොමද අවම වශයෙන් ශක්ති මට්ටම් තුනක් තියෙන්න ඕනේ. එකක්වත් මොකක් තියෙන්න ඕනද? මෙතා ස්ථායි ශක්ති මට්ටමක් අනිවාර්යෙන් තිබිය යුතුයි. ඕක බහුවර්ණ වලට එහෙම ඇවිල්ලා තියෙනවා. හරි සමජාවී ඒක වර්ණයි ලේසර් ඉන්න. අපිට මෙතනින් එන ලේසර් ඉන්න. මේක ඉතින් කරන්නේ අර විද්‍යාඥයෝ දැක්ක දේ ඉතින් අර තැන් වලින් එන වතුර ටික එකට එකතු කරලා එක දැනකින් ගන්නවා මේ හැදෙන ශක්ති ෆෝටෝන ටික එකට එකතු කරලා ලොකු තීව්‍රතාවයක් සහිතව ලේසර් කදම්බයක් ගන්න පුළුවන්. සරල දෙයක් තියෙන්නේ ලොකු දෙයක් නෑ ඉතින් මේකේ. ඔය ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මේවා සමහර ගුරු ගන්නවා සමහර අය ඉතින් ගන්නන්නේ නෑ ඉතින් බහුවර්ණයක් තමයි ඉතින් ඇවිල්ලා තියෙන්නේ පේපර්ස් වලින්. දැනගන්න ඉතින් ගොඩක් අයට වැදගත්. හරිද? ඉතින් ඔය ටික තමයි මේකට අපි කියන්නේ මේ පොම්ප කරන විකිරණය. ඒ කියන්නේ මුලින්ම ඉලෙක්ට්‍රෝන උඩට පොම්ප කරනවානේ. එතකොට අපි කියනවා මේ විකිරණ වලට පොම්ප කරන විකිරණ. හරි ඊට පස්සේ ආයේ මේ පහළට වැටුනහම මෙතා ස්ථායි වලට වැටෙනවානේ ඉලෙක්ට්‍රෝන. පහළට වැටෙනොත් තේරුමක් නැහැ. මේ මෙතා ස්ථායි වල වැඩිපුර ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තියා ගන්නවට අපි කියනවා අපවර්තන ගහනයක්. ගහන අපවර්තනයක් තියෙන්න ඕනේ. හරිද? සාමාන්‍ය මේකේ ඉලෙක්ට්‍රෝනයක් තප්පරයකින් 10න් පංගුවක් වගේ කාලයක් රැඳෙනවා. තප්පරයකින් 10න් පංගු එකක්. අස්ථායි ශක්ති මට්ටමක එච්චර වෙලාවක් රැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ තප්පරයකින් ලක්ෂයෙන් පංගුවක්වත් රැඳෙන්නේ නැහැ. ටක් ගාලා වහලට කරනවා. එතකොට මේ මෙතා ස්ථායයේ තමයි අපි ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියාගත්තොත්. අපිට වැඩිපුර ඉලෙක්ට්‍රෝන මෙතන නම් බාහිරට වැඩි වැඩිපුර ශක්ති ෆෝටෝන හැදෙනවානේ අන්න. එහෙනම් අපි අපවර්තන ගානයක් හදා ගන්නවා කියන්නේ මේ මෙතා ස්ථායයේ. මේක තමයි ලේසර් පියවර. මේකට කියන්නේ ලේසර් පියවර. මේක පොම්ප කිරීම.
හරි මේකට අපි විකිරණයක් ලෙස ගන්නෙ නෑ මේක නිකන් E3 එකේ නම් E2 ට නිකම්ම වැටෙනවා. මෙතා ස්ථායයකට. ඒක අපි සලකන්නේ නෑ. මෙන්න මේක තමයි ලේසර් පියවර. හරි දැන් ප්‍රශ්න වල දුන්නාම දැන් මේ පිටවල ලේසර් කින් වල ශක්තිය ඇහුවොත් ඕගොල්ලෝ කරන්න තියෙන්නේ ගණන් වල දෙනවා මේ ශක්ති මට්ටමේදී ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය දෙනවා. මෙතා ස්ථායයකේ. ස්ථායී ශක්ති මට්ටමේදී ශක්තිය ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් දෙන්නේ. කෙලිම මේකෙන් මේක අඩු කරන්න. මම කලින් කිව්වනේ E2 රින අර ලේසර් පියවරේ ශක්ති මට්ටම් දෙකේ ශක්ති වෙනස තමයි ගන්න ඕනේ. ඒ ශක්ති වෙනසට සමානයි මේ ඉලෙක්ට්‍රෝනේ මෙතන ඉඳන් මෙතනට වැටෙද්දි පිටවන ශක්තිය HF නේ. HF. ඔතනින් අපිට ගන්න පුළුවන්. ඕකේ තරංග ආයාමය හැවුවොත් පිටවන ලේසර් වල තරංග ආයාමය මෙන්න මේ F ට දැම්ම හැකිනේ C සමානයි F ලැම්ඩා වලින් E2 රින E1 සමානයි H කියන්නේ ප්‍රාන්තයේ කොහොමද ගන්න දෙනවා C යට ලැම්ඩා. ඔතේ ලැම්ඩා උක්ත කරොත් මොකක්ද වෙන්නේ? නේ මෙතන F ට දාන්න C යට ලැම්ඩා ලැම්ඩා උක්ත කරන්න අරසුන කරලා. ඒතකොට FC යට E2 රින E1. දැන් මේවා අපිට ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් දුන්නාම ජූල් කරගන්නත් වෙනවා. ඉතින් ඔය ටික තමයි අපිට ලේසර් සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. මම මේකේ නෝට් එක ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගෙන අනිවාර්යෙන් නෝට් එක ලියන්න. ඉතින් ඔය ටික මම විස්තරාත්මකව නෝට් එකේ දීලා තියෙනවා. ගැටලුවක් නැහැ. හරි විශේෂ කරුණු ටිකක් කිව්වා. ඉතින් ඔය ටික අනිවාර්යෙන්ම මතක තියාගන්න. ඒතර මේකේ මේ උත්තේජනය කරන මේ විකිරණයේ ශක්තියත් ඉතින් HF තමයි වෙනසක් නැහැ. උත්තේජනය කරන විකිරණයයි මේක අපි පොම්ප කරක් තියෙන විකිරණයේ ශක්තියත් HF. පහළට වැටෙද්දි පිටවන ශක්තියත් HF. ඒ ඔක්කොම ශක්තිය ටික සමානයි විකිරණ ටික. ඒකයි අර ඒක වර්ණයක් සහිතව ගන්න පුළුවන් වෙන්නේ. සමශාපී. ඔක්කොම එක වගේ. එකම කලාවේ තමයි දෝලණය වෙන්නේ. හරිද? ඉතින් ඒක පොඩ්ඩක් මතක තියාගන්න. මූලික වශයෙන් ඔය ටික තියෙන්නේ. හරි. අපි පොඩි ප්‍රශ්න කිහිපයක් බලමු. අපි මේවත් එක්ක ඇවිල්ලා තියෙනවා. හරි. මේ ප්‍රශ්න ටිකක් මම පහලින් ටියුට් එකේ දාලා තියෙන්නේ. ඒකත් ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. හරි. බහුවර්ණ තමයි මේකෙන් අපිට ඇවිල්ලා තියෙන්නේ ප්‍රශ්න වලට. බහුවර්ණ. ප්‍රශ්නාංක 1. හරිනේ මේක අර මේ එක එක ලේසර් වර්ග දැන් මම කියන්නේ එක එක වර්ගයේ ලේසර් හදනවානේ එක එක වර්ගයේ ලේසර් හදනවා සමහර ලේසර් වල ශක්තිය ගොඩක් වැඩි දැන් ගොඩක් කියලා ඔය තහඩු කපන ක්‍රොන්ගේට් කපන ඒවල අඩු මේ ලොකු ශක්තියක් තියෙනවා හරිද ලොකු ශක්තියක් තියෙනවා ඊට පස්සේ ඉලක්කගත කරලා පෙන්නන ඒවල නම් ලොකු ශක්තියක් නැහැ හරි ඒක සමහරට ඇල්ලුවගේ ලවුලක් වෙන්නේ නැහැ අර මේ තහඩු කපනයක් එහෙම ඇල්ලුවොත් එහෙම අත කපිලා යනවා හරිද ඒ වගේම ඇල්ලුවොත් ඉවරයි එහෙම වගේ අපිට ශක්තිය පාලනය කරන්නත් පුළුවන් මේ ඉපදවා ගන්න ලේසර් වල වර්ණය වෙනස් කර ගන්නත් පුළුවන් සාමාන්‍ය ගොඩක් වෙලාවට ඕගොල්ලෝ දකින්නේ රතු පාට ලේසර් මේ කිරණේ ඒක වර්ණයක් තනි වර්ණයක් තියෙන්නේ හොඳයි මොකද මේ තනි වර්ණයක් කියන්නේ හැමතිස්සෙම මේ ඉලෙක්ට්‍රෝන අපි හදන්නේ නිශ්චිත ශක්ති මට්ටම් දෙකක් මෙතා ස්ථායි එකයි මේ භූමි ස්ථායි අවස්ථාවේ ඔන්න ඔය ශක්ති මට්ටම් දෙක අතර තමයි ඉලෙක්ට්‍රෝන පන්නන්නේ එතකොට ඒ ශක්ති මට්ටම් දෙකට විතරක් අදාළ ශක්ති වෙනසට අදාළ පාට කිරණයක් තමයි එන්නේ ඒක වර්ණ දැන් සාමාන්‍ය ආලෝකයෙන් ඉපදවත් ඉලෙක්ට්‍රෝන ආගිය දෙයවන්නේ උඩ එක එක ඒවල ගිහින් එක එක ඒවලින් වැටෙනවනේ වැටෙද්දි එක එක මේ ඔකේ මේ සුරත් ඉගෙන ගන්නවනේ නේ එක එක පාට සහිත අර ලයිමාන් ශ්‍රේණිය බාමන් ශ්‍රේණිය වගේ තියෙනනේ කෙමිස්ට් වල හරි ඒකත් සම්බන්ධයි මේකට ඒ සාමාන්‍ය ආලෝකයෙන් ඉපදවා මෙතන අපි කතා කරන්නේ ලේසර් නේද එතකොට වර්ධනය කරලා මේ වර්ධනයක් මල්ටිපයි හරි ලේසර් කියන එකේ තේරුම උත්තේජිත විමෝචනය මගින් ආලෝකයේ වර්ධනය කරනවා ඒක තමයි ලේසර් කියන එකේ තේරුම. ඉතින් අපිට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. මේ වැදගත් දෙයක්. දැන් හැමතැනම ලේසර් පාවිච්චි වෙන්නේ. හරිද? ඉතින් අර අරකට මතක තියාගන්න දැන් උඩ ශක්ති මට්ටමකට ගියාම අස්ථායි. හරිද? ශක්තිය වැඩි වුණාම ඕන කෙනෙක් අස්ථායි. හරිද? ශක්තිය වැඩි වෙන තරමට ඉතින් අස්ථායි. ඒකෙන් කාටත් පොඩි ස්වභාව ධර්මයේ නීතිය. ඉතින් ඒගොල්ලෝ ටක්කාලා ස්ථායි කරගන්න පහළට වැටෙනවා. නිකම්ම වැටෙනවා. ස්වයන් සිද්ධ විමෝචනය කවුරු හරි ඇවිල්ලා පුද්දලා වැටුවොත් උත්තේජිත විමෝචනය. ලේසර් හදද්දී මොකක්ද ඕනේ වෙන්නේ? පුද්දලා වටන්න ඕනේ. ඒකට මේ මෙතා ස්ථායි ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන තියෙනවා. අස්ථායියේ කිව්වොත් කවුරුත් පුද්දන්න ඕනේ නැහැ. පුද්දන්න කලින් වැටෙනවා පහළට. මෙතා ස්ථායියේ තියෙනවා. හරිද? නිකන් පුද්දනවා. නිකන් අපි ඔතනට කියන හොඳ වචනයක් අනුනාද කරනවා කියලා අනුනාදනේ. මේ ඉලෙක්ට්‍රෝන උඩට තල්ලු කරනවා. නිකන් අනුනාද වීමක් තමයි එතන වෙන්නේ. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. මේ දෙපැත්ත තල්ලාගෙන තිබ්බට මේවා මෙහාට මෙහාට නිකන් පරාවර්තනය කරනවා ඒක නිකන් මේ ශක්ති ෆෝටෝන වලින් අර ඉලෙක්ට්‍රෝන උඩට දාද්දි අනුනාද වීමකුත් වෙනවා හරිද ඉතින් මේවා හොඳ පොඩක් උදාහරණ ඉතින් වැදගත් දේවල් හරිද අනුනාද නිකන් පූද්දනවා වගේ කියනවා අන්න මේ මෙයා වැටෙන්න බලාගෙන ඉන්නේ කවුරු හරි ඇවිල්ලා වට්ටන්න ඕනේ දැන් ඔයගොල්ලෝ පන්ති හදිත් ඔය වගේ අවස්ථා දැන් එක්කෙනෙක් කියනවා අද පන්ති යන්න බෑ අපි කොහේ හරි යන්න දැන් අරු පන්ති යන්න හදන්නේ තව එකෙක් ඇවිල්ලා මූ පන්ති යන්න හදන්නේ නිකන් පන්ති යනවද නැද්ද කියන මට්ටමේ ඉන්නේ තව එකෙක් ඇවිල්ලා කියනවා පන්ති යන්න ඕනේ නැහැ අපි කොහේ හරි යන්න කිව්වම ඌ යනවා යන්න
කූද්දනවනේ. හරි අඹු වැටෙන්න ඕන වෙන්නේ ඉන්නේ. එතකොට කවුරුහරි ඇවිල්ලා පොඩි උත්තේජනයක් දුන්න ගමන් උත්තේජිත මේ විමෝචනය. හරි ස්වයංසිද්ධ විමෝචනය නෙමෙයි. ස්වයංසිද්ධ නම් ඉබේම වෙන එකනේ. කවුරුහරි මේකට සපෝට් එකක් දෙන්න ඕනේ. නිකන් අනුනාද කිරීමක් තමයි එතන වෙන්නේ. හොඳයි. මම මේකේ ප්‍රශ්න කීපයක් කරලා නවත්තන්නම්. ඉතින් ලේසර් ටික එතකොට ඕගොල්ලන්ට කම්ප්ලීට් වෙනවා. ඉතින් මේකේ ගොඩක් වෙලාවට විභාගයට බහුවර්ණයක් එන්නේ. රචනා ගානක් ඉස්සරහට එන්න පුළුවන්. හරි මම මේක රචනා ගානක් දාලා තිනවා. මම මේකේ උත්තර ටිකක් දාන්නම්. අනිවාර්යෙන් එඩිට් කරන්න. ලොකු දේවලුත් නැහැ ඉතින්. හරි රචනා ගානේ මේකේ ලේසර් වල මෙන්න මේ සිද්ධියත් එක්ක රූප සටහනක් එක්ක දීලා තියෙනවා. හරි මම මේකේ ප්‍රශ්න කිහිපයක් කරන්න. ලේසර් කිරණ ප්‍රශ්නාංකයක සාමාන්‍ය ආලෝකයෙන් වෙනස් වන ලක්ෂණය වන්නේ. ලේසර් කිරණ සාමාන්‍ය ආලෝකයෙන් වෙනස් වන ලක්ෂණය වන්නේ. 1. වර්තනය, විවර්තනය, පරාවර්තනය, සමචාරී වීම, වේගය. දැන් වර්තනය, විවර්තනය අර තරංගවල ගුණ ආලෝකයටත් තියෙනවා, ලේසර් ආලෝකයටත් තියෙනවා. ඒක වෙනසක් වෙන්නේ නැහැ. දෙකම තියෙනවා සමචාරී වීම කියන එක තමයි ලේසර් වලට තියෙන්නේ. අය සාමාන්‍ය ආලෝකයේ විසමචාරී. එක එක දිශා වලට යනවා. විසිරලා යනවා. ලේසර් වල එහෙම නැහැ. එකම පැත්තට එකම පොයින්ට් එකකට එල්ල වෙලා යන්නේ. හරිද? එහෙනම් මෙතන සමචාරී වීම තමයි ගන්න වෙන්නේ. දෙක. විද්‍යුත් චුම්බක විකිරණ සහ පදාර්ථය අතර පහත සඳහන් අන්තර්ක්‍රියා තුන සලකන්න. අවශෝෂණය, B ස්වයංසිද්ධ විමෝචනය, C උත්තේජිත විමෝචනය. ඉහත සඳහන් ක්‍රියාවලිය අතුරින් සමචාරී නොවන සාමාන්‍ය ආලෝකයෙන් නිපද වෙන ප්‍රධාන ක්‍රියාවලිය වන්නේ. සාමාන්‍ය ආලෝකයෙන් නිපදවත් මොකක්ද මම කිව්වේ? උඩට තල්ලු කරන්න ඕනේ. අවශෝෂණය, පොම්ප කිරීම ආයෙ නිකම්ම වැටෙනවා ස්වයංසිද්ධ විමෝචනය. එතකොට එන්නේ සාමාන්‍ය ආලෝකය. උත්තේජිත විමෝචනය කිව්වොත් ඒක එන්නේ ලේසර් හදද්දී. එහෙනම් සාමාන්‍ය ආලෝකයේ හදද්දී අවශෝෂණය සහ ස්වයංසිද්ධ විමෝචනය A සහ B පමණක් සත්‍ය වේ. ප්‍රශ්නාංක 3. ඉහත දෙවන ගැටලුවේ කලින් ගානේ සමචාරී ආලෝකයේ නිපද වෙන ප්‍රධාන ක්‍රියාවලිය ලෙස ගන්න වෙන්නේ මොකද්ද? අරගෙන වෙනස් වෙන්නේ උත්තේජිත විමෝචනය. ස්වයංසිද්ධ විමෝචනය නෙමෙයි. ලේසර් හදද්දී උත්තේජිත විමෝචනයයි ඒකෙත් අවශෝෂණය තියෙනවා. හරිද? ඇබ්සෝප්ෂන් එකනේ අනිවාර්යෙන් පොම්ප කරන්න බෑ උඩ. නිකන් පොම්ප වෙන්නේ නැහැ ඉලෙක්ට්‍රෝන. භූමිය අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන උඩට තල්ලු කරන්න බෑ උඩ ශක්ති මට්ටම් වලට. ඒකට ශක්තිය දෙන්න ඕනේ. හරි? ඒක අවශෝෂණයයි උත්තේජිත විමෝචනයයි. ලේසර් හදද්දී. සාමාන්‍ය ආලෝක හදද්දී අවශෝෂණයයි ස්වයංසිද්ධ විමෝචනයයි. හරි? ගැටලුවක් නෑ. 4. උත්තේජිත විමෝචනයේදී නිකුත් වන ෆෝටෝන. ඒ කියන්නේ න්‍යෂ්ටි ෆෝටෝන නෙමෙයි. ශක්ති ෆෝටෝන කියන්නේ. උත්තේජිත විමෝචනයේදී නිකුත් වන ෆෝටෝන පිළිබඳ අසත්‍ය ප්‍රකාශය තෝරන්න. උත්තේජනය සඳහා උපයෝගී වන ෆෝටෝන වල සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයක් ඇති ෆෝටෝන නිකුත් වේ. හරිද? උත්තේජනය කරන එකේ උත්තේජනය කරන ශක්ති ෆෝටෝන සංඛ්‍යාතයයි ඉලෙක්ට්‍රෝන මෙතන නැවෙලා පිටවන ශක්ති ෆෝටෝන සංඛ්‍යාතයයි සමානයි. ඒක හරියි. හරිද? ඊට පස්සේ උත්තේජනය සඳහා උපයෝගී වන ෆෝටෝනය උත්තේජනය හේතු කොටගෙන නිකුත් වන ෆෝටෝනය සමග සමචාරී වේ. මේ කූද්දන් වෙන ෆෝටෝනයයි මේ ඉලෙක්ට්‍රෝන පහළට වැටුනහම පිටවන ශක්ති ෆෝටෝනය එක වගේ මේ සමචාරී. හරිද? එක වගේ එකක් හරියි. දෙන්නෙක් වුණාට එක වගේ. එකම ශක්තිය තියෙනවා. එකම දිශාවට යනවා. ඒකත් හරියි. ඊට පස්සේ එකම ද්‍රවණ අවස්ථාවකදී දෙන්නගේ ලක්ෂණ එක වගේ. ත්‍රිකෝණ දෙකක් අංග සමයි කිව්වහම දෙන්න එක වගේ. ඒ කියන්නේ මේක පුද්දන් වෙන ශක්ති ෆෝටෝනයයි ඉලෙක්ට්‍රෝන පහළට වැටුනහම පිටවන ශක්ති ෆෝටෝනයයි සෑම අතින්ම සමානයි දෙන්නෙක් වුණාට. හරිද? මේ දෙන්න ආයි මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක වැදිලා ආයි තව ශක්ති ෆෝටෝන දෙකක් හදනවා. 4ක් වෙනවා. ඒ අතර තව ඉලෙක්ට්‍රෝන 4ක වැදිලා 8ක් හදනවා. කොහොම එන්නේ අර මේ ශක්ති ෆෝටෝන ගන්න එන්නේ මේ ಗುಣ වෙනවා. ಗುಣ වෙලා මේක එක පටු තැනකින් එළියට ගන්න පුළුවන් මෙතනින්. එතකොට අති තීව්‍රතාවයක් සහිත ලොකු ශක්ති තරංගයක් එනවා එළියට. ඉතින් මේක වැරදි එක මොකද්ද? 5. උත්තේජනයට උපයෝගී වූ ෆෝටෝනයට වඩා උත්තේජිත ෆෝටෝනයේ ශක්තිය වැඩි වේ. උත්තේජනය කරන්නේ කෙනයි පිටවන එකයි එක හා සමානයි වැඩි වෙන්නේ. ඒක තමයි වැරදි එක. විද්‍යුත් චුම්බක 5. විද්‍යුත් චුම්බක කිරණ පදාර්ථය මගින් අවශෝෂණය කළ විට පහත සඳහන් ක්‍රියාවලිය සිදුවේ යෝජනා කෙරේ. ඒ සෑම විටම ඉහළ ශක්ති මට්ටම් එකක පමණක් ග්‍රහණය වැඩි විය හැකිය. එකක විතරක් නෙමෙයි මේවා අපි උඩට දාද්දී එක එක ශක්ති මට්ටම් වලට යනවා ඉලෙක්ට්‍රෝන. ග්‍රහණය කියන්නේ ශක්ති මට්ටමක ඉලෙක්ට්‍රෝන රැඳෙන ප්‍රමාණය. කොච්චරක් රැඳෙනවද කියන එක. හරි. ඊට පස්සේ ඉහළ ශක්ති මට්ටම් කිහිපයක ග්‍රහණය වැඩි විය හැකිය. අපි දැන් මේ භූමි අවස්ථාවේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට ශක්තිය දුන්නාම ඊට අදාළ ශක්ති වෙනසට අදාළ ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන පයින්නවා. ශක්ති මට්ටම් කිහිපයකට වැටෙනවා ඉලෙක්ට්‍රෝන. ඒක හරි. මෙහිදී සිදුවන ස්වයංසිද්ධ විමෝචනය බාහිර උත්තේජනයකින් තොරව සිදුවන ක්‍රියාවලියකි. දැන් ඉලෙක්ට්‍රෝන මේ අස්ථායී වලට වැටෙනවා ඉබේම පහළට වැටෙනවානේ.
ඒකට කවුරු ශක්තිය දෙන්න ඕනේ නැහැ. ඒක ඉබේම වෙනවා. ඉතින් ඒ වගන්තියත් හරි. ඒ කියන්නේ B සහ C සත්‍ය වෙනවා අනිත් එක වැරදි. 6. ලේසර් කිරණ නිපදවීම සඳහා පහත සඳහන් තත්ත්වයන් අතරින් කිනම් තත්ත්වයන් අවශ්‍ය වන්නේද? ලේසර් කිරණ හදන්න. A. ගහන අපවර්තනය. ගහන අපවර්තනයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේකේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන ගණන්තයක් හදන්න ඕනේ. ඒ කියන්නේ මිතා ස්ථායි ශක්ති මට්ටමේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන තිබ්බොත් අපිට වැඩිපුර ශක්ති පොටෝන ගන්න පුළුවන්. ලේසර් වල. ගහන අපවර්තනය කොහොමද තියෙන්න ඕනේ? හරි වැඩිපුර ඉලෙක්ට්‍රෝන රැඳෙන්න ඕනේ මිතා ස්ථායි ශක්ති මට්ටම් වල. ලේසර් මාධ්‍යයේ ශක්ති මට්ටම් දෙකකට වඩා තියෙන්න ඕනේ. අනිවාර්ය ශක්ති මට්ටම් අඩු තුනක් තියෙන්න ඕනේ. එකක් ඒකේ මිතා ස්ථායි වෙන්නත් ඕනේ. හරිද? ඊට පස්සේ C අවම වශයෙන් එක් මිතා ස්ථායි ශක්ති මට්ටමක්වත් තියෙන්න ඕනේ. ඒකත් හරි. මේක තුනම හරි. ABC තුනම සත්‍යයි. හරි. මම නිකන් මේකේ අර ගානක් හදන එකක් දීලා තිනවා. පහත ස්ථානාන් දී ඇති රූප සටහනේ E1 ඍණ 6.5 ඉලෙක්ට්‍රෝන වෝල්ට් E1. ඒ කියන්නේ E1 කියන්නේ මෙන්න මේක මේ ශක්ති මට්ටමේ ශක්තිය ඍණ 6.5 ඉලෙක්ට්‍රෝන වෝල්ට්. හරිද? සාමාන්‍ය මේ ශක්ති මට්ටම් වල අගයන් සත්‍යයන් ඍණ අගයන් වලින් දීලා තියෙන්නේ E2 ශක්ති මට්ටමේදී ඉලෙක්ට්‍රෝනයේ ශක්තියගේ ඍණ 4.65යි. 4.65යි. ඍණ 4.65 ඉලෙක්ට්‍රෝන වෝල්ට් E2. ඒ විතා ස්ථායියේ E3 එකේ ශක්තිය ඍණ 2.32 ඉලෙක්ට්‍රෝන වෝල්ට්. ඍණ 2.32 ඉලෙක්ට්‍රෝන වෝල්ට්. හරි. ඔන්න ඔය ටික අපිට දීලා තියෙනවා. ඒ කියන්නේ මේකේ ඉලෙක්ට්‍රෝනයක් තිබ්බොත් මෙච්චර ශක්තියක් තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝනයක් තිබ්බොත් මෙච්චර ශක්තියක්. මෙතන ඉලෙක්ට්‍රෝනයක් තිබ්බොත් මෙච්චර ශක්තියක් තියෙනවා. දැන් අපෙන් අහනවා මේ වගේ නිකුත් වන ලේසර් ෆෝටෝන වල තරංග ආයාමය වෙන්නේ. අන්න මම කලින් ප්‍රකාශනය ගත්තා. අර ලේසර් ෆෝටෝන වල තරංග ආයාමය. ඉතින් මොකද කරන්න තියෙන්නේ? ඉතින් මේකට ආදේශ කරක් හරි. දැන් මේ ලේසර් පියවරේදී ශක්ති මට්ටම් දෙකේ අතර ශක්ති වෙනස තමයි දාන්න ඕනේ. E2 ඍණ E1. හරි තරංග ආයාමය අහන්නේ පිටම ලේසර් වල. මම මේකත් එක්ක ආදේශ කරන්නම්. H ප්ලාන්ට් නීතිය මේක දීලා තියෙනවා. ප්ලාන්ට් නීතිය H කීයද? 6.63යි 10 ඍණ 34යි. 6.63යි 10 ඍණ 34යි. C ආලෝක ප්‍රවේගය 3 වතාවක් 10ට. E2 ඍණ E1. E2 ඍණ E1 අපි මේකෙන් ආදේශ කරමු. එතකොට E2 ට දාන්න ලකුණත් එක්ක ඍණ 4.65 ඉලෙක්ට්‍රෝන වෝල්ට් අපි උ දුරු කරන්න ඕනේ. අඩු කිරීම E1 කීයද? ඒක ඍණ අකුලත් එක්ක මේ ඍණ 6.6යි 6.5යි මේ ඍණ 6.5යි දීලා තියෙන්නේ. හරි. ඍණ 6.5යි. ඔව්. හරි. මෙතන දැන් අපි දැම්මේ මේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින්නේ. ඉතින් මේක අනිවාර්යයෙන් මොනවා කරන්න ඕනේද? ජූල් කරන්න 1.6යි 10 ඍණ 19න් වැඩි කරන්න ඕනේ. මොකද ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් ජූල් වලින් 1.6යි 10 19. මෙතන සුළු කරාම උඩ සුළු කරන්න මෙතන ඍණ වෙන්නේ ධන වෙන්නේ. එතකොට ධන 6.5 ඍණ 4.65 වතාවක් 1.6යි 10 ඍණ 19යි. හරි. එතන උත්තරේ මීටර වලින් එන්නේ. SI එකේ උඩ 6.6යි 3යි 10 ඍණ 34 වතාවක් 3 වතාවක් 10ට. හරි. ඔකකින් සුළු කරලා නිපද වෙන ලේසර් වල තරංග ආයාමය හොයාගන්න පුළුවන්. හරි. ගැටලුවක් නැහැ. හොඳයි. ඉතින් ඔතනින් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න සුළු කරලා උත්තරේ මේකේ එයි. ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඊළඟ එකෙත් එහෙමයි ඈ. ඊළඟ එකෙත් ඒකේ ශක්ති මට්ටම් හතරක් තියෙනවා. හරි ඊළඟ රූප සටහනේ ශක්ති මට්ටම් හතරක් තියෙනවා. ඒකෙත් මෙහෙම තියෙන ශක්ති මට්ටම් අතර මේක එකක් මේක එකක් මෙතන තව එකක් තියෙනවා. ඒක ලේසර් පියවර ලෙස ගන්න මෙන්න මෙතන නිකන් මේකට ගාන දීලා තියෙනවා. හරි මේක ඒතර සොයක් සිද්ධි විමෝචනයක් නිකම්ම වැටෙන එකක්. මේක ලේසර් පියවර මේක. අන්න ඒක හරියට තේරුම් ගන්න. මේ රූප සටහනේ ලේසර් පියවර කියලා දීලා තිනවනේ. එතකොට නිපද වෙන ලේසර් කිරණ වල ශක්තිය ඇහුවොත් මේ ශක්ති මට්ටම් දෙකේ වෙනසින් තමයි ගන්නෙ. තරංග ආයාමය ඇහුවත් මේ ශක්ති මට්ටම් දෙකේ වෙනස තමයි දාන්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ලේසර් පියවර. ඉතින් ඊට පස්සේ අහලා දිනවා ප්‍රශ්නාංක 9. හරි ඔන්න 8 වෙනි ගානේ හරිද? 8 වෙනි ගානේ මේකේ මම මේ රූප සටහන් දීලා තියෙන්නේ මෙන්න මේ රූප සටහන් දීලා තියෙන්නේ. හරිද මේවා. ඒතර ඒකේ E1 E2 හරි මේක එතකොට E1 නේ. මම මේක ඕනනම් එන්න අපිට වෙන්නන්නම්කො. ප්‍රශ්නාංක 8 මේක. ඒකේ ශක්ති මට්ටම් හතරක් රූපේ දීලා තියෙනවා. ඉතින් ඔය වගේ පොඩි ගානක් තමයි එන්නේ බහුවර්ණයක්. හරි මේ වගේ ශක්ති මට්ටම් හතරක් තියෙනවා. මේක E1 මේක E2 මේක E3 මේක E4 ශක්තිය කියන්නේ. ඒතර මේක තමයි මෙතා ස්ථායි එක. හරිද? ඉතින් මේකේ
අපිට දීලා තියෙන ලේසර් පියවර වශයෙන් මේකනේ. එතකොට මෙතනින් මේකට ඉලෙක්ට්‍රෝන දාලා මේක ඉතින් මෙතනට ඇවිල්ලා තියෙනවා. මෙතන මෙතා ස්ථායි ශක්ති මට්ටමින් අර ශක්ති ෆෝටෝන ඇවිල්ලා ගන්න. මුලින් කොහොමද ශක්ති ෆෝටෝන මේකේ වර්ධලා උඩට තල්ලු කරා. ඊට පස්සේ මේක නිකම්ම වැටෙනවා මෙතනට. මේක ටික වෙලාවක් ඉලෙක්ට්‍රෝන රැඳෙනවා මෙතා ස්ථායි එකනේ. මේක අස්ථායි. හරිද? ඊට පස්සේ මෙතන ඉඳන් මේකට වැටෙන්න අපි අර ශක්ති ෆෝටෝන එවලා මේ උත්තේජ විමෝචනය කරන්න ඉන්නේ. තේරෙනවද? එතකොට තමයි මෙතන ලේසර් හැදිලා ලේසර් නම් වෙන්නේ. ආයි මේ වැටෙන ඉලෙක්ට්‍රෝන ආයි නිකම්ම මේකට වැටෙනවා. හරිද? ඒක ස්වයං සිද්ධ විමෝචනයක්. ඒ එහෙමයි ගන්න දීලා තියෙන්නේ. මෙන්න මේ ශක්ති මට්ටම් දෙකේ වෙනසට සමාන ශක්තිය අගයක් තමයි නිපද වෙන ලේසර් කින් වලට එන්නේ මේ වගේ ආයි හේතු වෙන්නේ. හරි? දැන් මේක යහලා තියෙන්නේ වගන්ති ප්‍රශ්නයක්. ප්‍රශ්න අංක 9. ඉහත මෙන්න මේ 8 වන එකේ E3 සහ E2 අතර ලේසර් ක්‍රියාව සිදු කිරීමට උපකාරී වන නිවැරදි හේතු පහත ඒවා අතරින් තෝරන්න. ඒව ගන්තියේ E3 මට්ටම මෙතා ස්ථායි වේ. අන්න මේක මෙතා ස්ථායි E3. ඊට පස්සේ E3 හා E2 මට්ටම් අතර ගහන අපවර්තනයක් සිදු වෙන්න ඕනේ. ඒ කියන්නේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන රැඳෙන්න ඕනේ මේ දෙකේනේ. ඉතින් මේකේ රැඳුන ඉලෙක්ට්‍රෝන ටික මේකට වැටුනහම මේකේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන රැඳෙනවානේ. හරිද? ඉතින් මේ ශක්ති මට්ටම් දෙක අතර තමයි වැඩිපුර ගහන අපවර්තනයක් තියෙන්න ඕනේ. ඊට වැඩිපුර ඉලෙක්ට්‍රෝන වැටෙන්න ඕනේ මේ ශක්ති මට්ටම් දෙක අතරනේ. එතකොට තමයි වැඩිපුර ශක්ති ෆෝටෝන සහිත ලේසර් කතම්බයක් හදාගන්න පුළුවන් වෙන්නේ. ගහන අපවර්තනයේ වැඩිපුර තියෙන්න ඕනේ ලේසර් නිපද වීමට ලේසර් පියවරට අදාළ ශක්ති මට්ටම් දෙක අතර. වැඩිපුර ඉලෙක්ට්‍රෝන රැඳෙන්න ඕනේ. ගහන අපවර්තනයක් තියෙන්න ඕනේ. ඒකත් හරි. E2 හා E1 අතර ශීඝ්‍ර සෙවීම සිදු වේ. අන්න E2 සහ E1 මෙතෙන්ට වැටෙන ඉලෙක්ට්‍රෝන ආයි මේකට ස්ථායි මට්ටම මේකට ශීඝ්‍ර ලෙස ස්වයං සිද්ධ විමෝචනයක් තමයි වෙන්නේ. හරි මේක ස්වයං සිද්ධ විමෝචනය. ඒක හරි. දැන් මෙතෙන්ට වැටුණාට පස්සේ ලේසර්කින් හැසිරලා පිට වුණාට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන නිකම්ම මේකට වැටෙනවා. ස්වයං සිද්ධ විමෝචනය. මේක ස්ථායි ශක්ති මට්ටම. මේක ස්ථායි. මේක අස්ථායි. හරිද? මේක මෙතා ස්ථායි එක. මෙතා ශක්ති මට්ටමක් තියෙනවා. ඒ වගේ අවස්ථා එක එක අර වායු වර්ග මත තදා පවතින යාළුවේ ශක්ති මට්ටම් වර්ග ටික. හොඳයි. ඊට පස්සේ ඒ ගහන්නේ ප්‍රශ්නාංක 9 උත්තරයේ 5 සියල්ලම හරිය. අන්න ලේසර් කින්න නිපද වෙන යන්ත්‍රයක අර ලේසර් නලයේ දෙපැත්තේ සවි කරනු ලබන තල දර්පණ වල ක්‍රියාකාරීත්වය හා සම්බන්ධ වන භෞතික විද්‍යා සංසිද්ධිය වනුයේ. දැන් ටක්කල ඔයගලන්ට ක්ලික් වෙන්නේ තල දර්පණයක් තිබ්බොත් පරාවර්තනයක් වෙනවා. හැබැයි මෙතන උත්තර පහේ පරාවර්තනේ නෑ වෙලාවට. පරාවර්තනේ නෑ. ද්‍රවණය, විවර්තනය, අනුනාදය, ගහන අපවර්තනය, අවශෝෂණය. පරාවර්තනය කියන උත්තරේ නෑ. එතකොට මෙතන ටික උත්තර වලින් මොකද්ද නිවැරදි උත්තරේ ගන්න වෙන්නේ? මම කිව්වා මතකද අනුනාදය ක්‍රීමක් කරනවානේ. අර දැන් තල දර්පණ වලින් ශක්ති ෆෝටෝන දෙපැත්තට තල්ලු කරනවානේ. තල්ලු කරද්දී ඒ ශක්ති ෆෝටෝන වලින් ඉලෙක්ට්‍රෝන උඩට තල්ලු කරනවා කියන්නේ. එතන අනුනාද කිරිලා තමයි ඉලෙක්ට්‍රෝනය ඇවිල්ලා ඔහුගේ ශක්තිය දීලා ඉලෙක්ට්‍රෝන උඩට දැම්මට හරියට අපෝ මේ ඉලෙක්ට්‍රෝන මේකට වැටෙද්දි ලේසර් පියවරේදී අනුනාද වීමක් වෙනවා. ඉතින් තල දර්පණ දෙක තියෙන හින්දා තමයි අපිට ওই සිද්ධිය දිගින් දිගටම ක්‍රියා කරගන්න පුළුවන් වෙන්නේ. කරගන්න. ඉතින් මෙතන උත්තර පහෙන් නිවැරදි උත්තරයට ගන්න වෙන්නේ අනුනාදය. පරාවර්තනය කියන උත්තරේ මේක නෑ උත්තර පහේ. ඉතින් මම මේ ප්‍රශ්න 10ක් සාකච්ඡා කරා. මේක තව බහුවර්ණ 10 ඔක්කොම තියෙනවා 8ක් තවනේ. ඔව්. එතකොට මේ ඔයගොල්ලෝ නෝට් එකක් තව කියවන්න. ඒකේ වටපිටාවත් එක්ක දින ඔක්කොම විස්තරේ. අවශ්‍ය ටික මේ පොතේ ලියන්න. අර අනිවාර්යෙන් පොතේ නෝට් එක ලියන්න. ඉතින් මේ ලේසර් වලින් ওই ටික තමයි දෙන්නේ. ලොකු දෙයක් නෑ කියලා ඔයගොල්ලන්ට තේරෙනවා. සාමාන්‍ය ආලෝකයයි මම ලේසර් එකයි මේ දෙකේම මේකේ කතා කරා. ඉතින් මම මේකේ නෝට් එකයි උත්තර ටිකයි දාන්නම්. ප්‍රශ්න ටිකත් එක්කම ඩවුන්ලෝඩ් කරගන්න. ඒවට පුරු වෙන්න. අය සමානවයි තාමත් අහනවා ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩක් යාළුවෙකින් හරි අහගන්න. දැන් මේ පැත්තට හුරු වෙන්න වෙනවා මේ විදියට. මොකද මේ කේන්ද්‍රාත්මකත් එක්ක අපිට ඉස්සරහට පන්ති කරන්න පුළුවන් වෙයිද දන්නෙත් නැහැ. හරිද? ඒ වගේ ගැටලු තත්ත්වයක්. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් මේ විදිහට ඉගෙන ගන්න පුරුදු වෙන්න. හරිද? මේ ඊළඟ ක්‍රමයක් එක්ක ඉතින් මමත් දැන් ඉස්සරහට සයිට් එකක් හදලා සයිට් එකේ වීඩියෝස් දාන්නත් හිතනවා. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා යන විදිහත් එක්ක. ඒක මේක නම් දැන් විෂයන් මේ වෙද්දී හතරම කරගෙන යනවා. හරි ජීව විද්‍යාව, සංයුක්ත ගණිතය, ඉතින් ඕගොල්ලන්ට මොනවා හරි ඒවල ගැටලු තියෙනවා නම් පහලින් දාන්න මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් හරිද? සමහර අඩුපාඩු වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට අවශ්‍ය පාඩම් පහලින් කමෙන්ට් කරන්න. හරිද? වැඩ ගොඩක් විලාසිතේ යනවා. ඉතින් ප්‍රැක්ටිකල් පැත්තත් කරන්න ඕනේ. දැන් මේ සැරේ විභාගෙ ලියන කට්ටියට පේපර්ස් ටිකක් කරන්න ඕනේ. ප්‍රැක්ටිකල් එක්ක සම්බන්ධ ස්ට්‍රක්චර් විභාගෙට මේ සැරේ විභාගෙට අනුමාන කරලා තියෙන ප්‍රශ්න තියෙනවානේ. ඉතින් අපි හැම සැරේම අනුමාන කරනවා මේ ප්‍රශ්න එනවා කියලා. ඉතින් ඒ වලින් වැඩි ප්‍රමාණයක් කොහොමද පේපරේ වෙනවා රචනා ප්‍රශ්න ටිකයි ස්ට්‍රක්චර් ටිකයි. ඉතින්
ඒ ටික අහුවෙන්න කොහොමත් මේ සැරේ විභාගෙට ලියන අයට ප්‍රශ්න ටික කරා ගන්නත් ඕනේ. ඉතින් මේ මාස කිහිපය ඇතුළත ඉක්මනින් ටික කරගන්න ඕනේ. හරි. ඉතින් මේ channel එක හරහා අපි විෂයන් හතරෙම ඒ වැඩ ටික ඉක්මනින් කරලා දෙන්නම්. ඉතින් අපි දැන් ICT විෂයත් දැන් ගොඩක් ළමයි කියනවා මේ කරන්න කියලා. අපි දැන් ඉක්මනින් ICT පටන් ගන්න වැඩ පිළිවෙලක් මේ හදලා තියෙන්නේ. මේකත් ඉක්මනින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. හොඳයි. ඉතින් මේ වැඩ ටිකක් කරන්න. ඉතින් යාළුවන්ටත් දැනුවත් කරන් දැන් හරිද? ඔයගොල්ලන්ට සම්බන්ධ වෙලා කරගෙන යන්න පුළුවන්. යාළුවොත් එක්ක කතා කරන්න. හරිද? ප්‍රශ්න තියෙනවා යාළුවෝ එක්ක අහගන්න. දන්න කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වලින් ඔයගොල්ලෝ ප්‍රයෝජන ගන්න. ඉතින් යාළුවන්ටත් කියන්න දැන් සමහරවල් මේවා දන්නෙත් නැහැ. මේ සමහර අයට පහසුකම් නැහැ. හරිද? ඔයගොල්ලෝ පුරතර උදව් කරන්න වීඩියෝ බලන කට්ටිය. ගොඩක් අය බලනවා. හරිද? සමහර පැතිවල ළමයිට බලන්න බෑ. ඒ කියන්නේ සමහර පැතිවල සිග්නල් කේස් තියෙනවා නේ ඉන්ටර්නෙට් යන්න අමාරුයි. ඉතින් ඒවලත් මොනාරි විසඳුමක් දෙන්න පුළුවන් නම් හොඳයි. මොකද පන්ති කරන්න විදියක් නැහැ. තව කොච්චර කාලයක් යනකම් කරන්න වෙයිද නැහැ. හරිද? ඉතින් මේ දවස්වල කොහොමද ඔයගොල්ලෝ ගෙදරින් හොඳට වැඩ කරන්න. හරි. එහෙනම් තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. හොඳට වැඩ කරන්න. සියලු දෙනාට සුබ දවසක්.